ආයිබෝන්. मैडम පසපාඩමේ මං ආවේ නැති එකට කොච්චර ඉඩ තියාගන්න ඕනේද? යන්න මුලින් ඉඳලා අපු එක්කනේ පසපාඩමට CR කොල කීයක් තියන්න ඕනද කියලා සෙනලි. ඔජිත අහන්නේ. පිටු කීයක් ඕනද කියලා ගණන් කරලා කියන්න පසපාඩමට. කීයක් ඕනද? පසපාඩමට පිටු කීයක් තියන්න ඕනේද? නෝට් අඩුන තියගයි කියන්න අපි එක දවසයි ඉගෙනුවේ පස්සනේ. එක දවසයි. CR පිටු කීයක් තියන්න ඕනේද? ගිය සතියේ හිටපු එක්කෙනෙක් කියන්න. माइक एक ऑफ කරන්නකො සංගම. පසපාඩමට පිටු කීයක් තියන්න ඕනද මුතු සරණී? CR පිටු හයක් තියෙනවා. පිටු 6ක්? ඔය ලියලා තියෙනවා. පිටු 6ක් ලියලා තියෙන ලෝජිත ඒ කියන්නේ කොළ 3ක් තියන්නකො. අපි කතා කරා මොනවද කතා කරේ? වැලිපස. thank you madam. වැලිපස, මැටිපස, ලෝමපස කියන පස් වර්ග තුන කතා කරා. मैडम පිටුවය අර පොඩි පොතේද? නෑ CR පිටු නේද මුතු සරණී? ඔව් ටීචර්. CR පිටු. ඊට පස්සේ සංඝටක බැලුවා. ඊළඟට කතා කරේ පාංශු වාතයේ පරීක්ෂණය කරා. අපි ද ගොඩක් වැඩ කළානේ. පාංශු වාතයේ පරීක්ෂණය කරා. ඊට පස්සේ පාංශු ජලයේ පරීක්ෂණයත් කරා. පරීක්ෂණ නලයකට පස් ටිකක් දාලා රත් කරා. රත් කරාම මොකද වුනේ? පරීක්ෂණ නලයකට පස් ටිකක් දාලා රත් කරා. මොකද වුනේ කියන්න? ජල වාෂ්ප. ඔව් පරීක්ෂණ නලයේ ඉහළ කෙරවලේ ජල බිඳිති තැන්පත් වුණා. හැබැයි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. ජල බිඳිති තැන්පත් වුණා හරි. එතකොට අපි කියන්න ඕනේ මේවා ස්ථීර වශයෙන්ම ජලයමයි කියලා කියන්න. අවර්ණයව තියෙන ජලය විතරක් නෙවෙයිනේ. එතකොට දැන් ජලය හඳුනා ගන්න පරීක්ෂණයක් තියෙනවා. ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය තමයි මම මේ දැන් කරන්න හදන්නේ. එතකොට ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණයෙන් ස්ථීරවම දැන් කියවෙනවා මේ පස්වල තියෙන ජලය තමයි තියෙන්නේ. දැන් අපි පරීක්ෂණ නලයට දැන් ගිය සතියේ හිටපු නැති අය මේ කොහොම හරි ඉතින් ඒ සම්බන්ධ වුණ නැත්නම් අනිවාර්යයෙන් පන්තියට එන්න කලින් වීඩියෝ එක බලන්න. හරි? මේක ඕගොල්ලන්ට කරගන්න වැඩක්. ඒ නිසා කොහොම හරි පොත කවර් කරගන්න ඕන. දැන් වාරි භාග තියෙනවා මාර්තු මාසේ. එතකොට පොත් දෙකෙන්ම ප්‍රශ්න අහනවා. ඒ නිසා අපි පොත් දෙක කවර් කරගන්න ඕන. 80ක් ගන්න ඕන 80ට එහා. නැතු බෑනේ ඉතින්. එතකොට මේ දැන් පස්වල වතුර තියනවා තමයි. අපි දන්නවා මේ වහින වතුර ඉතින් පස්වලටනේ. එතකොට ඒ වුණාට පස්වල තියෙන්නේ වතුරමයි කියලා කියනවා. වතුරමයි කියලා කියන්නයි මේ යන්නේ. ඒකට තියෙනවා ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය තියෙනවා. ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණයක් තියෙනවා. කවුරු හරි දන්නවද? ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය කවුරු හරි දන්නවද? ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය කවුරු හරි දන්නවද? දන්නවනම් අත උස්සන්න. කවුරුද අත උස්සන්නේ? ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණ. එතන අපි දැන් ඒක කරන්නයි හදන්නේ. ඒක තියනවා මේ ඡේදෙ කියවන්නකෝ මේ පිටු අංක 66. පිටු අංක 66 අර පස් රත් කරන පරීක්ෂණය තියෙනවා. දැන් පෙළ ගන්න අච්චුපත මම ඉතින් ඔයගොල්ලෝ අච්චුපතනේ උගන්වන්නේ. එතකොට 66 තියෙන පරීක්ෂණය කහපාට කොටුවේ තියෙන පරීක්ෂණය.
මොකද්ද පරීක්ෂණය ප්‍රභාෂී? මොකද්ද පරීක්ෂණය මායා? මොකක්ද දාලා තියෙන්නේ? මොකක්ද ඔජිත එතන තියෙන පරීක්ෂණය කියන්න බලන්න. පරීක්ෂණ නලයක් තියෙනවා. පස් ටිකක් පරීක්ෂක මේ නලයකට දාලා ඒක රත් කරනවා පස් ටික. රත් කරන එක තමයි තියෙන්නේ. ඒක තමයි තියෙන පරීක්ෂණය. ඊට පස්සේ කියනවා මෙසේපත් ස්වල්පයක් නලයකට තමයි රත් කරන විට පරීක්ෂා නලයේ ඉහළ කොටසේ ද්‍රව බිඳු තියෙනවායි කියන. ද්‍රව බිඳු කියනවා මිසක් ජලය කියලා කියන්නේ. ද්‍රවයක් තියෙනවා. ඊට පස්සේ කියනවා මෙව ද්‍රව බිඳු ජලයදයි හඳුනාගන්නේ කෙසේද කියලා පරීක්ෂණයක් තියෙනවා. කියවන්නේ සෙනලි සෙහාසා. කියවන්නේ සෙනලි සෙහාසා. කියවන්න බාන සෙනලි පිටු අංක 66. පටන් ගන්න විද්‍යාගාරයේ කියලා. කියවන්න කැමති කෙනෙක් අත උස්සන්න. විද්‍යාගාරයේ ඇති කොපර් ස්පෙල්ට් නිල් පැහැති රසායනික ද්‍රව්‍යයකි. රත් කළ විට එය සුදු පැහැයට හැරෙයි. සුදු පැහැති කොපර් ස්පෙල්ට් හඳුන්වනුයේ නිර්ජලීය කොපර් සල්ෆේට් යනුවෙනි. නිර්ජලීය කොපර් සල්ෆේට් වල ජලය එක් කළ විට නැවත නිල් පැහැවේ. ඔන්න පරීක්ෂණය. මොකද්ද පරීක්ෂණයේ මේ රූල් 4න් කියන පරීක්ෂණය? විද්‍යාව දැන් මේ පෑන් ගඩන පෑන් පැත්තකින් තියන පරීක්ෂණ කරනකොට ඒවට සම්පූර්ණ අවධානය දාන්න ඕනේ. විද්‍යාව කියන්නේ පරීක්ෂණ. ඔය සටහන් ලියන එක නෙවෙයි. පෑන තියන්න මේසෙ උඩින්. පෑන මේසෙ උඩින් තියලා සම්පූර්ණ අවධානය දාන්න මේ පරීක්ෂණයට. මොකද මේ පරීක්ෂණ තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර වලට ඉලක්ක වෙන්නේ. ප්‍රශ්න පරීක්ෂණ ටික කරලා තිබුණොත් එකක් හිතලා හරි ලිව්වේ හැකි. විද්‍යාගාරයේ ඇති කොපර් සල්ෆේට්. ඒතර විද්‍යාගාරයේ තියෙන කොපර් සල්ෆේට් කියලා જાතියක්. මම දැන් ඒවා ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ කොපර් සල්ෆේට්. මේ තියෙන්නේ කොපර් සල්ෆේට් සුදු පාට පේන එක දාලා තියෙන පොලිතීන් කවරේ. එතකොට මේ විද්‍යාගාරයේ තියෙන කොපර් සල්ෆේට් කියලා જાතියක්. හරි? මම මේ එකෙන් ටිකක් මේ පියනට හලලා මේ පෙන්නන්නේ මේ පේනවනේ මේ කොපර් සල්ෆේට්. දැන් ඔයගොල්ලෝ දන්නවා සීනි සුදු පාටයි. මේ කොපර් සල්ෆේට් සීනි වගේමයි කන්න එහෙම නැහැ සීනි වගේ කිව්වට සීනි වගේමයි හැබැයි නිල් පාටයි. කොපර් සල්ෆේට් මේකට ගමේ කොටේ කියන්නේ පල්මානික්කම් කියලා. පල්මානික්කම්. මේක හොඳ දිලීරනාශකයක්. ඒ නිසා මේ දැන් ලොකු වෙසක් කූඩු හදනවානේ. ලොකු වෙසක් කූඩු හදනකොට ඉතින් එක දවසින් හදලා ඉවර කරන්න බෑනේ ලොකු වෙසක් කූඩු. එතකොට මේ සවුකොළ අලවන්න ගන්නේ මොන වේද සවුකොළ අලවන්නේ? පාප්පනේ. එතකොට පාප්ප ඉමය කිව්වා පාප්ප නරක් වෙනවා. ටික දවසක් යනකොට පාප්ප ඉතින් දන්නේ නැද්ද? නරක් වෙනවා. නරක් වෙන නිසා නරක් වෙන එක වළක්වන්න මේන් ටිකක් දාන්න. මේන් ටිකක් දැක්කහම දැම්මම පාප්ප නරක් වෙන්නේ නැතුව ටික දවසක් තියාගන්න පුළුවන්. එතකොට දැන් මේ කොපර් සල්ෆේට් කරන වැඩේ අපි මොකද්ද කියන්නේ? එතන කොපර් සල්ෆේට් මොකද කියන්නේ? කොපර් සල්ෆේට් නිල් පැහැති රසායනික ද්‍රව්‍යයක. නිල් පැහැතිද? ඔව්. ඔයගොල්ලෝ මොන පාටද පෙවුනේ? නිල් පාටද? නිල් පැහැති රසායනික ද්‍රව්‍යයක. එය රත් කළ විට සුදු පැහැයට හැරේ. රත් කරාම සුදු පාට වෙනවලු. රත් කරාම සුදු පාට වෙනවලු. අපි දැන් බලන්න හදන්නේ මම මෙන්න මේ ටිම් පියනට ගත්තා ඒ ටික මේ නැතුව රත් කරන්න බෑනේ. පිටුව පියන්ට. කවිඳු පිටුව කීයද? පිටුව කවිඳු 66 අප දෙක පොතේ 66 කවිඳු. දැන් මේ පියනට මම මේ ටික දාගත්තා. දැන් මොකද්ද කරන්න ඕනේ? විද්‍යාගාරයේ ඇති කොපර් සල්ෆේට් නිල් පැහැති රසායනික ද්‍රව්‍යයක පාට හරි නිල් පාට තමයි. එය රත් කළ විට සුදු පැහැයට හැරේ. විශ්වාස කරනවද? මේක රත් කරාම සුදු පාට වෙනවා. විශ්වාස කරනවද ඔයගොල්ලෝ? නෑ නේ. හරි. අපි රත් කරලා බලමු.
එතකොටනේ හරියන්නේ. රත් කරලා බලමු ඇත්තද ඔය කියන ඒවා සුදු පාටට හැරෙනවද කියලා රත් කරලා බලමු. පිටිපන්දමකින් මේක රත් කරලා බලනවා දැන්. සුදු පාටට හැරෙනවද කියලා. ඔයගොල්ලන්ට පේන්න මම මෙතෙන්ට ගන්න හදන්නේ. හරි. මේක රත් කරලා බලනවා සුදු පාට වෙනවද කියලා. ඔයගොල්ලන්ට පාටවල හොඳට පේනව නේද? ඔව් ටීචර්. මේ ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ හොඳයි නැත්තම් මම හිතන්නේ ඔයගොල්ලෝ කතා නොකර මම මොකද්ද හිතන්නේ? කියලා මම මොකද්ද හිතන්නේ කියලා කතා නොකරොත් වෙන වැඩ කරනවා කියලා. වෙන වැඩ කරනවා කියලාත් හිතනවා ඊටත් වැඩිය හිතනවා මගේ මයික් වැඩ කරන්නේ නැහැ කියලා. ඇයි මං කියන එක ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැහැ කියලා හිතනවා. හරි? ඒ නිසා මේ කතා කරන්න ඕනේ මොකක් හරි යවුවා. ඔව් නෑ බෑ හරි මොකක් හරි කියන්න. කතා කරන්න තු බෑ නේද? නැද්ද? කතා කරමු. ඔන්න මම දැන් රත් කරන්නයි හදන්නේ. දැන් පෑන් පැත්තකින් තියලා බලා ගන්න ඔය කියන ඔය පොතේ කියන එක වෙනවද බලන්න සුදු පාට වෙනවද කියලා. මේක මුලින් නම් රස්නේ නෑ. ඒ නිසා මම නිකන් අතින් රත් කරන්නම්. රත් වෙනකොට අඬුවකින් අල්ලන්නම් කමන්නේ. පාට බලන්නේ. මේ අර ක්‍රිස්කෝ බිස්කට් ටින් එක පියනක් මං ගත්තා. මොකෝ කියන්නේ? තාම නෑ ටීචර්. තමයි. නැද්ද චුට්ටක් වෙන්නේ? චුට්ටක් පේනවා ටීචර් කොනේ වටේ ටික වටේ ටික වෙනවනේ මේ සුදු පාට වෙනවා. මේ පේනවනේ? ඔව් ටීචර්. පේනවා ඔව් ටීචර්. ටීචර් පේනවා. ඒකෙන් දැන් නම් රස්නේ. දැන් මට අතින් අල්ලන්න බෑ මේක. මම දැන් මේ අඬුවෙන් අල්ලනවා. ටික ටික සුදු පාට වෙනවනේ. ඔව් ටීචර්. ටීචර්. දැන් නම් සීනි වගේ වෙලා තියෙන්නේ. දැන් මේ රත් කරාම සුදු පාට වෙනවනේ. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා නිල් පාට කොපර් සල්ෆේට් ටිකකුත් තියෙනවා. තාම නිල් පාට කොටසකුත් තියෙනවා. ඉතින් මේ ASCII තියෙදි වෙන ගැටේ තියෙදි වත් කරමු. මේ හරි නැක්කද? එතකොට මේ නිල් පාට ඒවට කියන්නේ සජලීය කොපර් සල්ෆේට්. සජලීය කියන්නේ මොකක්ද? ජලය සහිතයි. එතකොට සජලීය කොපර් සල්ෆේට් තමයි මේ නිල් පාටය. ඒ කියන්නේ අර බෝතලේ තිබිලා මේකෙන් තියෙනවට මොනව කොපර් සල්ෆේට් කියන්නේ? සජලීය. සජලීය කියන්නේ ජලයේ තියෙන. ජලය සහිතයි. ජලය තියෙනවා, තෙත ගතිය තියෙනවා. එතකොට තෙත ගතිය තියෙන කොපර් සල්ෆේට් මොන පාටද? නිල් පාටයි. නිල් පාටයි. තෙත ගතිය තියෙන කොපර් සල්ෆේට් නිල් පාටයි. දැන් රත් කරාම මොකද වෙන්නේ? ඒකේ වතුර අයින් වෙනවා. සුදු පාට වෙනවා. සුදු පාට වතුර අයින් වුණාම අපි කියන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට්. නිර්ජලීය කියන්නේ වතුර නෑ. වතුර රහිත. වතුර නෑ. වතුර රහිත. ජලය රහිත. වතුර නෑ. වතුර නැති ඒවාට කියන්නේ නිර්ජලීය. නිර්ජලීය කියන්නේ වතුර නෑ. ඒව මොන පාටද? සුදු පාටයි. සුදු පාටයි. ඒව සුදු පාටයි. හරි? ඒව සුදු පාටයි. ඉතින් මේ කියන්නේ ඒව සුදු පාටයි. වෙනවා මේක සෑහෙන්න. චුට්ට හත් කරගන්න.
දැන් නම් සෑහෙන ප්‍රමාණයක් නිල් පාට මේ සුදු පාට වුණා. චුට්ටක් මම මෙතන ඉතිරිලා තියෙන එකත් අපි රත් කරලා බලමු. දැන් නම් ඔක්කොම වගේ සුදු පාට වුණානේ. 90 තව ටිකක් තියෙනවා ටීචර්. තවත් ටිකක් තියෙනවා. දැන් චුට්ටක් තියෙනවා ඉමායා නේද? ඔයාලට හොඳට පේනවනේ. ඔයාලට සිග්නල් තියෙනවා හොඳට නේ ඉමායා? ඔව් ටීචර් උඩට තියෙනවා. උඩ තට්ටුවේ ඉන්නේ නේ. හරි දැන් ඇති ඔය. තව රත් කරොත් මේක පොඩ්ඩක් කළු පාට වෙන්න බලන්න. කළු පාට වුණොත් අපේ පරීක්ෂණයට හරියන්නේ නැති වෙනවා. දැන් 90%ක්ම සුදු පාටලා පේනවා නේද හොඳට? ඔව් ටීචර් පේනවා. දැන් අපි ඕක පොඩ්ඩක් ඉවර කරලා දැන් අපිට මේක ඕනේ නැහැ. ඕක ඉවර කරන්න මොකද්ද ලියන්නේ? මාතෘකාව ලියා ගන්න මම බෝඩ් එකේ ලියලා තියෙනවා. ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය. එහෙම ලියා ගන්න ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය කියලා. මේක ඕගොල්ලන්ට දිගින් දිගටම ඕන වෙන පරීක්ෂණයක් හොඳද? 10 ඕන වෙනවා, 11 ඕන වෙනවා. ඊට පස්සේ උසස් පෙළ දක්වා ඕන වෙනවා ඉතින් මේක. මේ පරීක්ෂණ ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණ දිගටම ඕන වෙනවා. ඒ නිසා දැන් මේක හොඳට ඔළුවට දාගන්න. එතකොට අපිට 10 11 පන්ති වලදී හරි ලේසි. දැන් පොඩි පන්ති වල පරීක්ෂණ කරන්න නැතුව එනකොට තමයි තෝරගන්න අමාරු. තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කොපර් සල්ෆේට් දැකලා නැහැ. රත් කරනවා දැකලා නැහැ. වතුර දැම්මම නිල් පාට වෙනවා දැකලා නැහැ. ඒක හරි අමාරුයි වැඩ කරන්න. දැන් එතකොට මාතෘකාව ලියාගන්න ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණ. අපි කරන්නේ ඒක. දැන් මේක අපි කියවන්නේ කොහොමද? කොපර් සල්ෆේට්. අර ෆර්නේ තියෙන්නේ. කොපර් සල්ෆේට්. කියන්න බෑ කොපර් සල්ෆේට් කියලා. කොපර් සල්ෆියුරික්. අන්න හරි ඔයදිත කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට්. ඒක කොපර් සල්ෆේට් වලට ගමේ ගොඩේ කියන නම. ගමේ ගොඩේ කියන නම මොකද්ද ගමේ ගොඩේ කියන නම? පල්මානික. පල්මානිකා. පල්මානිකා අපි කතා කරනකොට කියන්නේ කොපර් සල්ෆේට් කියලා. කියන්නේ පල්මානිකා. අපි ෆාමසියෙන් ගිහලා ඉල්ලනවා නම් අපි කියන්නේ පල්මානිකා ටිකක් දෙන්න. එතකොට දැන් පල්මානිකා කියන නම කොපර් සල්ෆේට් පොතේ අකුරු තියෙනවා. අපි ඔතන දැන් මාතෘකාව ලියුවා නේද? මාතෘකාව ලියා ගන්න කොපර් සල්ෆේට් නිල් පැහැතිය පාට දැක්කා. කොපර් සල්ෆේට් නිල් පැහැතිය. නිල් පැහැති කොපර් සල්ෆේට් වල අර ෆ ලියන්නේ නිල් පැහැති කොපර් සල්ෆේට් අච්චුපත බලලා ඉන්න වචන ලියන්න කලින් අලුත් වචනයක් ඔයගොල්ලන්ට නිල් පැහැති කොපර් සල්ෆේට් වල ජලය අඩංගු බැවින් නිල් පැහැති කොපර් සල්ෆේට් වල ජලය අඩංගු බැවින් නිල් පැහැති කොපර් සල්ෆේට් වල ජලය අඩංගු බැවින් නිල් පැහැති කොපර් සල්ෆේට් සජලීය කොපර් සල්ෆේට්
සජලීය කොපර් සල්ෆේට් ලෙස හැඳින්වේ. සජලීය කොපර් සල්ෆේට් ලෙස හැඳින්වේ. සජලීය කොපර් සල්ෆේට් ලෙස හැඳින්වේ. හරි මේවා ටින් පියනකට දමා තාප කළ විට මොන පාට වෙනවද? සුදු පාට වේ. ජලය ඉවත් වී සුදු පැහැති වේ. ජලය ඉවත් වී සුදු පැහැති වේ. මොකටද මේවා ටින් පියනකට දමා තාප කළ විට අභිෂේක් මොකද උනේ? නිල් පාට වුණා. නිල් පාට ඒවා තාප කරාම මේවා ටින් පියනකට දමා තාප කළ විට අපිට ඕනේ සුදු පැහැති වේ කියලා. ටින් පියනකට දමා තාප කළ විට සුදු පැහැති වේ. නෑ ටීචර් ජලය ඉවත් වී සුදු පැහැති වේ. ජලය ඉවත් වී සුදු පැහැති වේ. මැඩම් සජලීය කොපර් සල්ෆේට් ලෙස හැඳින්වේ කියන තැන ඉඳන් කියන්න. හිමායා කියන්න. හිමායා ලියා ගන්න බැරුණා. සජලීය කොපර් සල්ෆේට් ලෙස හැඳින්වේ. මේවා ටින් පියනකට දමා තාප කර විට ජලය ඉවත් වී සුදු පැහැති වේ. සුදු පැහැති කොපර් සල්ෆේට් මොකක්ද නම? නිර්ජලී. නිර්ජලීය වතුර ටික යනවානේ. මේවා නිල්. සජලීය කොපර් සල්ෆේට් නිල්. තාප කරාම සජලීය කොපර් සල්ෆේට් නිල් තාප කරාම මොකද වෙන්නේ? සුදු. ලියා ගන්නද? ලියා ගන්න. තාප කරාම සුදු පාට වෙනවා ලියා ගන්න. ඔය ටික ඔක්කොම ලියා ගන්න. සජලීය කොපර් සල්ෆේට් නිල් පාටයි තාප කරාම සුදු පාට වෙනවා. දැන් අපි තාප කරපුවා හදාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට පල්මානිකම් ගන්න ඕන නම් ෆාමසි වල තියෙනවා. ෆාමසි වල තියෙනවා. එහෙම නැත්නම් විද්‍යා බඩු තියෙන කඩවල් වල තියෙනවා. දැන් අඩි රෝල් තියලා ලස්සනට ඊතල ගහලා ලියා ගන්න. දැන් හරි. දැන් හදන්නේ අපි මේකට මොනවද දාන්නද? දානවා මේකට වතුර දැන්. හරි? වතුර දාන්න හදන්නේ. දැන් ඉතින් පෑන තියලා බලා ගන්න ඕනේ. පෑන තියන ඔයගලන්ට වටිනාම දේ තමයි මම මේ කරන පරීක්ෂණ ටික. හරි ඔයගලන්ට වටිනාම දේ මතක හිටින දේ තමයි මේ පරීක්ෂණ ටික. ඒ නිසා පෑන ඩෙස් එක උඩින් තියලා හොඳට කැමරාව දිහා බලන්න. දැන් මම හදන්නේ මේ වතුර වීදුරුවක් තියෙන මේකෙන් මේකට වතුර බිඳුවක් දානවා. හොඳට බලන්න හැමෝම. හරි මේකෙන් මේකට වතුර බිඳුවක් දානවා. මේ මොකද උනේ? නිල් පාට උනා.
මම දාන වතුර දැන් බලන්න පස්සේ දැක්කේ නැහැ කිව්වට ඉතින් වැඩක් නැහැ මේකෙන් අරන් මේ වතුර දාන්න මොකද වෙන්නේ වතුර දානකොට නිල් පාට වෙනවා ටීචර්. ඒ මාර වැඩක් නෙවෙයිද කියන්නකො මේ නිල් පාට හන්ද ඔක්කොම ටික නිල් පාට කරන සුදු දැන් හැමතැනකටම වතුර දාන්න එහෙනම් කියන්නේ ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය මොකක්ද කියන්නේ මොකක්ද ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය මොකක්ද ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය දැන් නිල් පාට වුණා අර සුදු පාට තියෙන වතුර වැටුනේ නැති හරි එතකොට එහෙනම් මොකක්ද ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණයේ වාර විභාගයට આવුත් මොකද කියලා ලියන්නේ දැන් කියන්නේ ලියන හැටි කියන්නේ ඉතල කතා කරලා කියන්නේ කවුද පළවෙනි වාක්‍යය කියන්නේ මායා copper sulfate රත් කර එයට වතුර දමා බැලීම. ඔව් අන්න ඒක ලියන්න ඕන දැන් මාර්තු මාසේ තියෙන ඕගොල්ලන්ට 7 පොත් දෙකෙම තියෙන වාර විභාගේ ඔයගොල්ලෝ දැන් 8 ඉන්න ඕනේ තාම ඉන්නේ 7 නේ ඉතින් මොනව කරන්නේ එතන වාර විභාගේ තියෙන ඔන්න වාර විභාගයට අහනවා ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය ලියන්න එහෙම නැත්නම් ශිෂ්‍යයෙක් පස්වල්පයක් පරීක්ෂණ නලයකට දමා තාප කරන ලදී මම මේ කියන ඕගොල්ලන්ගෙන් අහන ප්‍රශ්න එවිට පරීක්ෂණ නලයේ ඉහළ කෙරවලේ ද්‍රව බිඳු තැන්පත් විය මෙම ද්‍රව බිඳු ස්ථිර වශයෙන්ම ජලයේ බව හඳුනා ගන්නේ කෙසේද කියලා අහපු ගමන් අපි මෙන්න මේක ලියනවා. එතන මේ ඕගොල්ලෝ ලියනකොටම ඕගොල්ලන්ට මෙන්න මේ ප්‍රශ්නේ එනවා. ලියනකොට ඕගොල්ලෝ දැන් මේක ලියනකොට කෙටි වාක්‍ය ලියනවා. මොකද නැත්නම් අපිට ලියා ගන්න බැරි වෙනවා. අන්තිමට අගමුල ගලප ගන්න බැරි වෙනවා. මොකද කෙටි වාක්‍ය ලියනවා කියලා කියන්නේ අපි ලියනවා තින් පියනක්ගෙන එයට සජලීය කොපර් සල්ෆේට් ස්වල්පයක් දමනු ලැබී. හරි. නැතුව මෙහෙම ලියන්න එපා දිග්ගස ගන්න එපා. අපි ලියනවා මොකද ටින් බඳුනක්ගෙන එයට සජලීය කොපර් සල්ෆේට් දමා තාප කොට ඉන්පසු ජලය දමා වැල් ගහන්න එපා. කෙටි වාක්‍ය ලියන්න. ටින් පියනක්ගෙන එයට කොපර් සල්ෆේට් ස්වල්පයක් දමා ගන්න ලැබී. ඉන්පසු ඒ තාප කරයි. හරි. කෙටි පොඩි වාක්‍ය ලියන්න නැත්නම් ඕගොල්ලන්ට බෑ මේක ගලප ගන්න. එතකොට පොඩි වාක්‍ය ලියනවා. මොකද ලියන්නේ ටින් පියනක්ගෙන එයට නිල් පැහැති කොපර් සල්ෆේට් එහෙම නැත්නම් හොඳට ලියනවනම් සජලීය කොපර් සල්ෆේට් ස්වල්පයක් දමා ගන්න දෙන්න. ඊපස්සේ මේ තාප කරයි. එවිට නිල් පැහැති කොපර් සල්ෆේට් සුදු පැහැති වේ. සුදු පැහැති වේ. දැන් වාක්‍ය තුනයි. හරි අර සම්බන්ධ කරන්න එපා දිග වාක්‍ය. ඒට ජලයේ ස්වල්ප ඊට පස්සේ ඒට ජලයේ ස්වල්පයක් එකතු කරා. එවිට නිල් පැහැති වේ. ඒක මොකද ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය. හරි. දැන් අපි ලියමු ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය. ලියන්න. ලියා ගන්න වාර විභාගයට අහන ප්‍රශ්න විදිහටම ලියා ගන්න. ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය කුමක්ද? එහෙම ලියා ගන්න. තරුවක් දාලා එහෙම ලියාගෙන අපි උත්තරේ ගලපමු. ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය කුමක්ද? එහෙම නැත්නම් පරීක්ෂණය ලියන්න. එතකොට අපි ලියනවා මොකක්ද ලියන්නේ? සජලීය කොපර් සල්ෆේට්. දැන් ලියමු උත්තරේ. සල්ෆේට් ටින් පියනකට දමන්න. මොකද රිසි? සජලීය කොපර් සල්ෆේට් ටින් පියනකට දමන්න. අන්න හරි.
හරියට හරි සිත්. අපි චූටි වාක්‍ය ලියනවා. අපි ලියන්නේ හදලිය කොපර් සල්ෆේට් ටින් පීනකට දමා තාප කර එයට ඉන්පසු ජලය එකතු කරයි කොහොම ලියන්න එපා. චූටි වාක්‍ය ලියමු පොඩි අය. හරි. එතකොට ලියමු සජලීය කොපර් සල්ෆේට් ස්වල්පයක් ටින් පීනකට දමනු ලැබුණා. සජලීය කොපර් සල්ෆේට් ස්වල්පයක් ටින් පීනකට දමනු ලැබුණා. ඉන්පසු ඒවා තාප කරයි. තාප කරයි රත් කරයි. ඉන්පසු ඒවා තාප කරයි. මොකක්ද ටීචර්? සජලීය කොපල් සල්ෆේට් ස්වල්පයක් මොකටද දාන්නේ අභිෂේක්? ටින් පියනකට ටින් පියනකට දමනු ලැබේ. ඉන්පසු ඒවා තාප කරයි. ඉන්පසු ඒවා තාප කරයි. තාප කරයි රත් කරයි. එවිට ඒවා සුදු පැහැති වේ. සුදු පැහැති වේ. හරියට හරි මායා. එවිට ඒවා සුදු පැහැති වේ. අපිට ඕන රූපයක් අඳගමු මේම කරලා. මෙතනින් මොකක් හරි අඩුවකින් ඇල්ලුවා. මේ රත් කරනවා කියන්නේ අපිට තියෙන සංකේතයක් නේ. මෙහෙම ඊතලයක් ගැහුවාම ඉටිපන්දන් අදින්න ඕනේ නැහැ. ඉටිපන්දන් අදින්න ඕනේ නැහැ. මේ කියන්නේ රත් කරන්නයි කියන එක තමයි. දැන් ඔන්න මේ පාට තියෙන්නේ. ආරම්භේ තාප කරමු. හරි. දැන් මොකද වෙන්නේ? අන්නෝ මැදක. ඒකට අපි දන්නවා ඒක නිවි සුදු වුණා කියලා. මේ පාට සුදු ටීචර් ඒවා අක්ක එච්චරයිද? මොකද ලිව්වේ අන්තිමට? ඒ විට ඒවා සුදු පැහැති වේ. ඔව් ඒ විට ඒවා සුදු පැහැති වේ. මෙන්න මේ පොඩි චිත්‍ර කෑල්ල ඇඳගමු. මතක ඉන්න පාට තියෙනවා නම් පාට මේක ඉතින් පෑනෙන් දාතේ. මේක පෑනෙන් දාන්න සුදු පාට ඉතින් සුදු පාට මොනවද ටිකක් සරින්නේ. සුදු පාට ඉතින් මම නම් මෙහෙම ඇඳලා. පාට දාලා ඇඳගෙන විතර හොඳට මතක ඉන්න. අපිට ඉතාල වැදගත් පරීක්ෂණයක්. උසස් පෙළ දක්වා ඕන වෙනවා මේ පරීක්ෂණ. එවිට ඒවා සුදු පැහැති වේ. හරි. දැන් ඇඳලා ඉවරයි. තවුසන් ඇඳලා ඉවර නම්. ටීචර් සුදු පාට පාට පැන්සල් වලින් දාන්නත් පුළුවන්. ඔව් පොතේ හැබැයි පේනවද ඉතින්? ලාවට පේනවා. හරි. පැහැදිලි විදියකට අඳගන්න ඕගොල්ලන්ට පැහැදිලි විදියකට අඳගන්න. හරි. ඇඳලා ඉවරයි. දැන් අපි මොකද කරන්නේ මේකට? මොනවද එකතු කරන්නේ සුදු පැහැති කොපර් සල්ෆේට් වලට? ජලය බින්දු කිහිපයක්. ජලය එකතු කරනවා. එකතු කරාම නැවත ඒ සුදු පැහැති වෙයි. නැවත නිල් පැහැති වේ නේද ඊමායා? හරි. අපි එතෙන්ට ලියමු යටින් වාක් ලියමු. නිර්ජලීය කොපර් සල්ෆේට් වලට නිර්ජලීය කොපර් සල්ෆේට් වරහන් ඇතුලේ සුදු නිර්ජලීය කොපර් සල්ෆේට් වලට ජලය එකතු කළ විට නිර්ජලීය කොපර් සල්ෆේට් වලට ජලය එකතු කළ විට නැවත නිල් පැහැවේ. නැවත නිල් පැහැවේ.
මේ ජලය හඳුනා ගැනීමේ මොකක්ද ටීචර් සල්ෆේට් වල ජලය ජලය එකතු කළ විට නැවත නිල් පැහැවේ. නිල් පැහැවේ. ජලය එකතු කළ විට නැවත නිල් පැහැවේ. මේ ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණයයි. මේ ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණයයි. දැන් හරිද? මේ ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය. හරිනේ. ඔයගොල්ලෝ දැක්කම මම අයින් කරන්නම් ඉඩ ගන්න මට. මේ ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය. දැන් අපි කරන වැඩේ. දැන් ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය අපි දාන්න එපා අර පස්වලට. දැන් අපි ගිය සතියේ පරීක්ෂණයක් කරා පාංචු ජලය. මේ පරීක්ෂණ නලය අරගෙන මේකට පස් දෙන්න. දැන් අඳින්න ඕනේ අපි ගිය සතියේ මේක අවසන් කරලා ගියේ. පස් දෙන්න. පස් දාලා පස් ටික රත් කරා. මෙතනින් මේම රත් කරමු. මේ රත් කරනවා කියන සංකේතය. මේකෙන් කියන්නේ රත් කරනවා කියන ඊතලයක් ගැහුවා. පිටිපන්දන් ඕනේ, බාන්සන් ඕනේ, ඊතලයක් ගැහුවම අදහස් වෙන්නේ රත් කරනවා කියන එක. එහෙම රත් කරාම මෙන්න මේ හරිය මතකද වතුර බින්දු වැදුනා. පරීක්ෂණ නලේ ඉහළ කරවලේ දාලා බින්දු වැදුනා. දැන් අපිට කියන්න ඕනේ මේවා වතුරමයි කියලා. දැන් කියන්නේ පරීක්ෂණය මොකද්ද කියලා? මේ වතුරමයි කියන්න අපිට ඕනේ. මොකද්ද පරීක්ෂණය? කොහොිතල කියන්නේ? මේ වතුරමයි කියලා කියන්න ඕනේ. එදැනට සජලීය කොපර් සල්ෆේට් දානවා. අන්න හරි සෙනලි. දැන් අපි මේකෙන් හදාගත්ත මෙහෙම රත් කරලා හදාගත්ත මේක නම් හරියන්නේ නැහැ සුදු පාටේ. මේ සුදු පාට කොපර් සල්ෆේට් සෙනාලි කියනවා දාලා බලමුලු. මෙතන තියෙන මේ සුදු පාට ඒවා ආයි ඉතින් රත් කරලා ගන්න ඕනේ. හැබැයි මේක රත් කරාම ආයි සුදු පාට වෙන්නේ. මේ සුදු පාට කොපර් සල්ෆේට් ටික අරගෙන අපි මේකට දානවා. මේ බින්දු වලට දානවා. දැම්මම මොකද වෙන්නේ? මොකක් වෙයිද දැම්මම? දැන් දාලා වෙන්නේ. ඒව නිල් පාට වෙයි. ඒවා නිල් පාට වෙනවා. ඒ නිල් පාට වෙනවා නම් මේවා ස්ථීර වශයෙන්ම මොනවද? ජලය. දැන් හරිද? හරි ගියාද දැන් පරීක්ෂණේ? මේ ඉමා යටේද කියවන්න 66 විද්‍යාගාරය කියන එක. අපව කියවන්න 66 පිටුවේ විද්‍යාගාරය කියලා තියෙන්නේ. ඔයාට හොඳට සිග්නල් තියෙනවා. ඔයා කියන හොඳට ඇහෙනවා. පරීක්ෂණේ නේ ටීචර්. ක්‍රියාකාරකම නේද? නෑ පුතේ ක්‍රියාකාරකම නෙවෙයි. ක්‍රියාකාරකමට යට හතරවෙනි විද්‍යාගාරයේ ඇති අන්න ඒක. විද්‍යාගාරයේ ඇති කොපර් සල්ෆේට් නිල් පැහැති රසායනික ද්‍රව්‍යකි. රත් කළ විට ඒ සුදු පැහැයට හැරෙයි. ඒ සුදු පැහැති කොපර් සල්ෆේට් හඳුන්වනුයේ නිර්ජලීය කොපර් සල්ෆේට් යනුවෙනි. නිර්ජලීය කොපර් සල්ෆේට් වල ජලය එක් කළ විට නැවත නිල් පැහැවේ. ඊළඟ ටිකක් කියවන්න. පරීක්ෂා නලයේ ඉහළ කොටසේ බැඳුණු ද්‍රව බිඳු කිහිපයක් නිර්ජලීය කොපර් සල්ෆේට් වලට එක් කරන්න. එවිට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැයට හැරේ. ඒ අණුව පසෙන් නිකුත් වූ ද්‍රව බිඳු ජලය බව නිගමනය කළ හැකිය. හරිනේ. ඒ කියන්නේ මේ බින්දු නිර්ජලීය කොපර් සල්ෆේට් එකට දාන්නලු. ඉතින් එහෙම කරත් එකයි මේකට නිර්ජලීය කොපර් සල්ෆේට් කුණු ටිකක් මෙහෙම ඉස්සත් එකයි කොහොම වුණත් නිල් පාට වෙනවා. හරි? එතකොට දැන් අපි අන්තිමට ලියලා ඉවර කරමු මේක. ලියාගමු.
පස්තාප කළ පසු පරීක්ෂණ නලයේ ඉහළ කෙළවරේ එකතු වන පරීක්ෂණ නලයේ ඉහළ කෙළවරේ එකතු වෙන ද්‍රව බිඳු මතට පරීක්ෂණ නලයේ ඉහළ කෙළවරේ එකතු වෙන ද්‍රව බිඳු මතට සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් දැමූ විට නැවත නිල් පැහැති මොකටද නිර්ජලීය කොපර් සල්ෆේට් දැමූ විට නැවත නිල් පැහැවේ. එනම් පසෙහි ජලය අඩංගු වේ. හොඳ ඔයගොල්ලන්ගේ තව පරීක්ෂණයක් අහන එක හැබැයි මේ පස පාඩමේ නෑ නමුත් අපිට ඕන වෙනවා. හරි? පෑන් තියන්නකොට ඉස පොඩින් තියලා බලන්න මං අඳින රූපේ. මොකද මේ යන්නේ? පැලයක් ඔව් ගහක අත්තක් ඈ. ගහක අත්තක් ඇල්ලුවා. මේක පොඩි කාලේ කරන පරීක්ෂණයක්. මේ බලන්න. මේකට දාන පොලිතීන් එකක්. දාලා මෙතනින් ගැට ගහන්න. ගැට ගැහුවාම ඔයගොල්ලෝ මොනවද දැකලා තියෙන්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ? වතුර බින්දු නිලුනි. මේකේ මෙහෙම බින්දිති බැඳලා දැකලා තියෙනවද? පොලිතීන් නුරේ. ඕ රෝමනි දැන් කරලා නැති අය ඉන්නවනම් හෙට සිකුරාදානේ හෙට හවස හරි එහෙම නැත්නම් සෙනසුරාදා උදේ හරි විවේක තියෙන වෙලාවක අවුව තියෙන වෙලාවක දැන් පරීක්ෂණ ඕගොල්ලෝ කරන්න ඕන නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ගහක අත්තකට පොලිතීන් කොලයක් ඕන කෙනෙකුට හොයා ගන්න පුළුවන්. අවුව වැටෙන තැනක ගහක අත්තකට සිල් කවරයක් හරි පොලිතීන් උරයක් හොඳට එහා මෙහා පේන පොලිතීන් උරයක් දාලා ගැට ගහන්න. වැඩි ඕනේ නැහැ පැය භාගයයි. පැය භාගය යනකොට මේ විදිහට වතුර බින්දු තියෙනවා. දැන් මට කියන්න ඕනේ මේ පොලිතීන් උරේ තියෙන්නේ වතුරමයි කියලා කියන්න. පොලිතීන් උරේ තියෙන්නේ වතුරමයි. ඇති ජල බිඳු මතට නිර්ජලීය මේ සුදු පැහැති කොපර් සල්ෆේට් දැමූ විට ඒවා නිල් පැහැති හරියට හරි. අපි මෙතනින් කවරේ ගලවලා ගන්නවා. අරගෙන ඉවරලා දැන් බැලුවා මේ උරේ ඇතුලේ තියෙනවා විදිති තියෙනවා. අපිට කියන්න ඕනේ මේවා වතුරමයි කියලා. අපි බලමු නිකන් ටික රත් කරලා හදා ගන්නවා සීනි වගේ සුදු පාට වෙනවා. එතකොට ඒ කුඩු ටික මේ උරේ අර වත් විදිති වලට එහිනවා. ඉස්සාව නිල් පාට වෙනවා. ඒ කියන්නේ ශාක වලින් මොනවද පිට වෙන්නේ එහෙනම්? ජල වාෂ්ප පිට වෙලා ඒව තමයි මේ බැඳිලා තියෙන්නේ. හරි ගියාද දැන්? තේරුණාද පරීක්ෂණයට යොදාගන්නේ? හා. දැන් ඒක අපි ලියන්නේ ඒක නිකන් මතක තියාගන්න. අපිට ඒක ගන්න ඒකට ඕක ගන්නත් පුළුවන්. හරි ජලය හඳුනා ගන්න ඕනෑම අවස්ථාවක මේ කොපර් සල්ෆේට් පරීක්ෂණේ අපිට යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා පාංශු වාතයේ පාංශු ජලය කතා කරා. දැන් කතා කරන්න යන්නේ පාංශු ජීවීන් ගැන. මාතෘකාව ලියා ගන්න පාංශු ජීවීන්.
පාංශු ජීවී. පාංශු ජීවී. එතකොට පාංශු ජීවීන් කියලා කියන්නේ මාතෘකාව ලියා ගන්නකො. පාංශු ජීවීන් කියන්නේ පස්වල ඉන්න සත්තු. මේ සත්තු පස්වලමයි ඉන්නේ. පස්වල කියන්නේ මේකයි. ඉතින් පස්වලින් චුට්ටක් උඩක් ඉන්නවා. වැඩිපුර ඉන්නේ පස්වල. එහෙම අයට කියන්නේ පාංශු ජීවීන් කියලා. දැන් අත උස්සලා කියන්න ඕනේ පස්වල ඉන්න ජීවීන්. අත උස්සන්න. අත උස්සගෙන ඉන්න හැමෝගෙම මං අහනවා. අත උස්සන්න පස්වල ඉන්න සතෙක් කියන්න බලන්න. අත උස්සගෙන ඉන්නවා 5යි 8ක් මං අහනවා ඉමායා. බින්කුණ්ඩා. බින්කුණ්ඩා. ඉමායා කියනවා බින්කුණ්ඩා. බින්කුණ්ඩා දන්නවද? අර ලස්සනට වැලි වලින් සුලියක් හදාගෙන ඉන්නේ. වැලි ගොඩවල් වල ඔය මේ නිකන් සියුම් වැලි තියෙන තැන්වල ඉන්නවා මූ සුලියක් වගේ හදාගෙන. මෙන්න මෙහෙම එකක් හදාගෙන මෙන්න මෙතන තමයි බින්කුණ්ඩා ඉන්නේ. මේක ඔයගොල්ලෝ පිඹල තමයි මේක එළියට ගන්න. මොකටද එහෙම කරනවා? බින්කුණ්ඩා නිකන් සියුම් සුලි වගේ හදාගෙන. ඒ තමයි බින්කුණ්ඩා. නටනක් දඟලන්නේ දිල්මි ටීචර් කියන්නේ අර කවියක් කිව්වහම දඟල ඔව් බින්කුණ්ඩෝ බල ඔබත් නටාතිය මාත් නටන්නම් කියලා ඒක නේද කියන්නේ? ඔව් මේව කරාම උඩිකක් දුඹුරු පාටයි ගම්මිඩි සැටයක් විතරදී ලොකු එකේ මේ ඉස්සර අපි පහේ පන්තියේ ශිෂ්‍යත්ව පන්ති යද්දි ටීචර් උන් ඉන්නව පන්තිය ළඟ ළමයි ඒ සින්දුව කිය ඌ අතේ තියාගෙන ඉන්නවා. ගන්නේ කොහොමද පිඹල ගෙට ගන්න? පිඹල නේද එළියට ගන්නේ? ඔව් ටීචර් අතේ තියාගෙන ඒ සින්දුව කියනවා. ඔව් බින්කුණ්ඩෝ බල ඔබත් නටාපි මාත් නටාපි කියන ඌ ටිකක් ඉතින් එහාට මෙහාට යන සින්දුව කිව්වත් නැතත් ඌ දඟලනවා ඉතින් පණ ඇති. සතෙක් නෙමෙයි ඒක නෙවෙයි මේක අහන්නකො. මොකටද කියන්නකො මූ මේ සුලිය හදාගෙන ඉන්නේ. මෙන්න මෙහෙම ඌ ඉන්නේ මෙන්න මෙතන ඉන්නේ ඌ. මෙන්න මෙහෙම එකේ රුමියෙක් ඌ කකුල් හයයි තියෙන්නේ. එතකොට මෙහෙම ඉන්නවා මූ. හරි වැලි යට. මේ හරිය වැලි. ඕගොල්ලෝ ඉතින් දන ගාගෙන බඩ ගාගෙන වැලි වල පිඹලා පිම්බාම මූ ගන්න මූව පේනවා. ඌ තමයි ඔය නටවන්නේ ඕගොල්ලෝ. හරි මූ මොකටද කියන්නේ මේ වලක් හදාගෙන ඉන්නේ. ආරක්ෂාවට මෙවුනේ කියනවා ආරක්ෂාවට. ඒකත් එකක්. තව එකක් කියන්න. මූ මේ අහගන්නකො මූ මේ උගුලක් හදාගෙන ඉන්නේ. ඔන්න කූඹියක් එනවා. කූඹිය බින්කුණ්ඩට පොඩිනේ. ඔන්න කූඹියක් එනවා මෙතනින්. කූඹිය දැන් ඇවිදගෙන එනවා. එනකොට මොකද වෙන්නේ මෙතන? වැටෙනවා. වලට වැටෙනවා. මෙතෙන්ද එනවා කූඹිය. අනේ දැන් මූ වලෙන් ගොඩ එන්න මොකද කරන්නේ? දඟලනවා. අර සියුම් වැලිනේ. සියුම් වැලි මෙතන හෙල වෙනවා. ඒතර මූ මොකද්ද දන්නේ? දඩේමක් වැටිලයි. දඩේමක් කන්න දෙයක් හම්බුණා කියලා දන්නවා. ඊට පස්සේ මූ වැලි වලින් උඩට ඇවිල්ලා මූව කනවා. කාලි ඉවර වෙලා සුලියේ ඇද කුද හදලා ඒත් වැලි යටට යනවා. ඔන්න ටිකක් වෙලා යනකොට තව මොඩ කූඹියක් එනවා. මූවත් වැටෙනවා. ඔය විදිහට මෙයාට ආහාර සැපේනවා. මූ බින්කුණ්ඩ මෙහෙම ඉන්නේ මේ ඌගේ කෑම හොයාගන්න ඌ ඉන්නේ. හරි. එතකොට බින්කුණ්ඩ අනිවාර්යයෙන් පාංශු ජීවියෙක් හරියට හරි හිමායා කිව්වේ. තව අතවසකට ඉන්නවා ඔජිත කියන්නේ එකේ ගැඩවිලා ගැඩවිලා අනිවාර්යෙන් පස්සට ඉන්නේ. ගැඩවිලා සෙනලි බැක්ටීරියා වර්ග මොකක්? බැක්ටීරියා වර්ග බැක්ටීරියා වර්ග. හරි. පස්සල ඉන්න බැක්ටීරියා වර්ග ඇහැට පේන්නේ. නිරුනි කූඹි පාංශු ජීවියෙක්. අපි කියනවා කුහුඹුවා පාංශු ජීවියෙක්. රිසි
පත්තෑ පත්තෑය පාංශු ජීවියෙක්. නිකිණි හිරන්‍යා ගෙඩවිලා ගැඩවිලා කිව්වනේ නිකිණි. දෙවි බෑසලා මොකද? ටීචර් කරලා හැකරලා හරි. බැක්ටීරියා බැක්ටීරියා ලියලා තියෙනවා. වේය වේය. කවුද වේය කියෝ? කුරුමිනිය වේය. කුරුමිනියා නම් ඉතින් නමක් කියන්න ඕනේ. ගෝලු බෙල්ලා ගොළු බෙල්ලා. මැඩම් ගෝලු බෙල්ලා ගොළු බෙල්ලා නම් පාංශු ජීවියෙක් එක්ක පනුව ඈ පැතලි පනුව පතංගය පතංගය. පතංගය කියන එක දන්නවද? පොතේ රූපයක් නම් දාලා තියෙනවා. පතංගය තව ඉන්න බින් ඌරා කියලා එකක් දන්නවද? ගෙමැස්ස ගෙමැස්සා. ටීචර් උරුමිය ඌරුමිය. මයිටාව මයිටාව ඉන්න කොයිද? මයිටාව ඉන්න දිලීර වර්ග ඔව් දිලීර වර්ග ගත්තේ. ලියා ගන්නකො මේ ටික. අපි හංගොල්ලා වගේ එකක් ගත්තා. හැකි හංගොල්ලා. ලියා ගන්නකො මේ ටික පාංශු ජීවිත උදාහරණ කියලා දාලා. උදාහරණ ටීචර් තියෙන්නේ පතංගයා කියලාද? ඔව් පතංගය. අභිෂේ පොතේ තියෙන උගේ රූපයක් පිටු අංක 67. උන් ටිකක් පළගෙටියා වගේ. ඔව් පිටු අංක 67 දාලා තියෙනවා පත්තෑය ඉවර අපි කිව්වනේ. පත්තෑය හැකරැල්ලක් තනකොළ වෙත්ත. ඔව් භූමි වේයෝ එවුන් අපිට ගත හැකි වැඩිපුර පස්වල ඉන්න අය. දැන් මට කියන්න මුංගෙන් ඇති වැඩේ. පස සරු කිරීම ඔව් පස සරු කරනවා. පස සරු කරනවා කියලා කියන්නේ දැන් ඕගොල්ලෝ දැකලා තියෙන ඕගොල්ලන්ගේ අම්මලා අර මුල්ලුවක් අරගෙන මෙහෙම පස් බුරුල් කරනවා දැකලා තියෙනවද මල් පැලවලට එහෙම. වටේට පස් බුරුල් කරන්නේ ඔය එක එක වගාවන් වල මල් හිටවනකොට. එතකොට පස බුරුල් කරාම පස ඇතුළට වාතය යනවා. දැන් මේ යොමු කරන්නේ මේ වැඩි. ගැඩවිලා මොකද කරන්නේ? පස්ස අස්සේ යනවා. යනකොට මොකද වෙන්නේ? පස මුල්ලුවෙන් බුරුල් කරා වගේ බුරුල් වෙනවා. ඒ නිසා පස අපි කියනවා වාතනය වෙනවා කියලා. පස ඇතුළට වාතය ඊට යනවා. පොඩ්ඩක් try වෙන්නකෝ. මැඩම් පස යට ඇති කනිජ හා පාෂාණ ජීර්ණයට උදව් වෙනවා. ඒකටත් ඔව් ඒකටත් ටිකක් උදව් වෙනවා. පස බුරුල් කරනවා. ඊළඟට කොම්පෝස්ට් හදලා දෙනවා. කොම්පෝස්ට් කොළරොඩු දි รา පත් කරලා කොම්පෝස්ට් හදලා දෙනවා. කොටින්ම කියනවා නම් පස සරු කරනවා. ඒක තමයි මුල්ලේ වෙන්නේ. මැඩම් පසට නයිට්‍රජන් ලබා දෙනවා. ඔව් පසට නයිට්‍රජන් ලබා දෙනවා මෙන්න මේගොල්ල. මෙන්න මේ බැක්ටීරියා කාණ්ඩ පසට නයිට්‍රජන් ලබා දෙන අය ඉන්නවා.
ඒගොල්ලන්ගෙනුත් පස සරු වෙනවා. නයිට්‍රජන් ලබා දෙන්නේ බැක්ටීරියා වර්ග. ඉවද නිකිනි ලියාගෙන ඔව් ටීචර්. එහෙනම් අපි ලියාගමු උන්ගෙන් කරන වැඩේ. මාතෘකාවක් දාගමු පාංශු ජීවීන්ගේ ප්‍රයෝජන කිය. පාංශු ජීවීන්ගේ ප්‍රයෝජන. එක මොකද පාංශු ජීවීන්ගේ අභිෂේක් ප්‍රයෝජන. පාංශු ජීවීන්ගේ ප්‍රයෝජන. හරිද? එක පස බුරුල් කිරීම නිසා පස බුරුල් කිරීම නිසා පස වාතනය වේ. පස බුරුල් කිරීම නිසා පස වාතනය වේ. මැඩම් පස බුරුල් කිරීම නිසා පසට වාතය ලැබීමද? ඔව් පස අපි කියන්නේ ඔජිත පස වාතනය වේ. වාතනය වෙනවා කියන වාතය ලැබෙනවා. අර පස් අතරට වාතය යනවා. පස්සට වාතය ලැබීම කියලා ලියන්න කමන්නේ. පස වාතනය වීම එහෙම නැත්නම් පසට වාතය ලැබෙන. දෙක ඕජිත කියපු එක ලියන්න. බැක්ටීරියා වර්ග මගින් පසට නයිට්‍රජන් ලබා දී. බැක්ටීරියා වර්ග මගින් පසට නයිට්‍රජන් ලබා දී. නයිට්‍රජන් තුන කොම්පෝස්ට් හදන එක අපි ලියන්න. තුන බැක්ටීරියා හා දිලීර මගින් මල ශාක කොටස් හා මල කියන්නේ මැරුණු මල ශාක හා සත්ත්ව කොටස් මගින් මල ශාක හා සත්ත්ව කොටස් දි รา පත් කොට පසට ඛනිජ ලවණ එකතු කිරීම. පසට ඛනිජ ලවණ එකතු කිරීම. ඊළඟට මාතෘකාවක් ලියාගමු පාංශු පැතිකඩ කියලා. පාංශු පැතිකඩ.
පාංශු පැතිකඩ. අච්චුතේ රූපයක් දාලා තියෙනවා බලන්න පිටු අංක 69යි. පිටු අංක 69. බලන්න පාංශු පැතිකඩ කියලා තියෙන එක. දැන් මේක අපිට හොඳට පේනවා කන්දක් ඔය ඩෝසර් වලින් කපන්නේ. කන්දක් ඩෝසර් වලින් කැපුවාම අපිට මේ පාංශු පැතිකඩ පේනවා. දැන් කන්දක් කපපු තැන මේ මෙහෙම කන්දක් කපලා තියෙනවා මෙහෙම කන්දක්. අපි මේ පැත්තේ ඉඳලා දැන් බලමු. බලනකොට අපිට පේනවනේ පාංශු පැතිකඩ. මෙතන උඩම පේනවා අපිට මොනවද පේන්නේ? කැලේ. කැලේ පේනවා. ඉමායිලා පාරේ මේ දවස්වල පේනවනේ. ඔව් ටීචර්. ඔව් පාර හදනවනේ. එතකොට මෙහෙම උඩ තියෙනවා තනකොළ තියෙනවා. ඊට පස්සේ මේ හරිය තියෙනවා මොනවද මේ පස් තියෙනවා මේ හරිය. මේ හරිය නේ. ඔව් මේ හරිය ඉතින් පස් තියෙනවා. කළුප. මේ පස් ඔව් මේ හරිය හොඳ කළු පස් තියෙනවානේ. ඔව් මේ පළවෙනි ටිකේ හොඳ කළු පස් තියෙනවා. බලන්න මම මේ කියන එක මේ ටික තමයි මේ පොළවේ සරුම හරියයි. කොළරොඩු දි รา පත් වෙලා සත්තු මැරිච්ච උන් කොම්පෝස්ට් වෙලා මේ ටික තමයි හොඳ සරු පස්. ඊට යටින් අපිට පේනවා මේ රතු පස්. ඒවා ලොකු සරුවක් නෑ. මැටි පස්. මැටි පස් පේනවා. හැබැයි ඊට කිරි මැටි. ඔව් කිරි මැටි ඒවා තියෙනවා. ඊට යටින් තියෙන ඒවා නම් අපිට පේන්නේ නෑ. අපි මේ දැන් කියන්නේ ටිකක් යට ගැන. දැන් ඕගොල්ලන්ගේ ගෙවල් වල ලින් තියෙනවනේ හැමෝගෙම ගෙවල් වල ලින් තියෙනවා ලිඳක් තියෙනවා. ලිඳේ පතුලේ මොකද්ද තියෙන්නේ? කිරි මැටි තියෙන. ලිඳේ පතුලේ මොකක්ද තියෙන්නේ? නිකන් අපේ ළිඳ එනවා මැඩම් ගලක් වගේ තියෙනවා. අන්න ඔජිත ගලක් වගේ එකක් තියෙනවා. මේ සෙනලි ලිඳක් නෑ නේද? ලිඳක් තියෙනවා සෙනලි? නෑ මැඩම්. නෑනේ වතුර ලයින් එකෙන් ගන්නෙ නේ. ආදාලා ගිලිදක් තියනවා ගෙදර නෑනේ. පාර ලයින් එකෙන් නේද ගන්නෙ? ලින් තියනයි මට කියන්න ලිඳේ පල්ලේ මොකද්ද තියෙන කියලා ඕජිත කියනවා ගලක් උ තියෙන්නේ. මම මේ ඕජිත කියන ගල අඳින්නේ. මොකක් ගලක් තියෙනවා. මොකක් ගලක් තියෙනවා. හැමෝගෙම තාත්තලාගෙන් අහන්නකෝ හැමෝගෙම ලිඳේ පතුලේ ගලක් තියෙනවා. පුදුම වැඩක් නෙමේක. හැමෝගෙම ලිඳේ පතුලේ ගලක් තියෙනවා. අපි මේකට කියනවා මව් පාෂාණය කියලා. මව් පාෂාණ. මව් ටීචර් පාෂාණ. කියලා දුන්නා ටීචර්. ඔව් කලින් කියලා දුන්නා ටීචර්. කලින් කියලා දුන්න ඉස්සර. ඔව් ටීචර්. එතකොට මේ ටික තනකොළ මේ ටිකට අපි කියනවා මතු පිටපස 6ද මතු පිටපස අපි අඳගමු පාංශු පැතිකඩ මතු පිටපස් තියෙනවා ඊට පස්සේ මේ කෑල්ලට කියන්නේ උපපස මේ කෑල්ලට කියන්නේ මව් පාෂා මේකට අපි කියනවා පාංශු පැතිකඩක් කියලා දැරලා අඳගන්න පාංශු පැතිකඩක් පාංශු පැතිකඩ පොඩිම තියෙන තනකොළ මිශ්‍ර කළු පසට කියන්නේ මතු පිටපස ඊට පස්සේ තියෙන මේ කහ වගේ පස් වලට කියන එක සරු නෑ වැඩි උපපස්ස කියලා කියන්නේ මේකේ මොකෙක්ක සත්තු එහෙම නෑ මේ හරිය තමයි ගැඩවිල්ල වරඹන් ඉන්නේ මේ හරියට යට යනකොට සත්තු නෑ යටම තියෙනවා මව් පාෂාණය ඔය රූප සභාවට අපි කියන්නේ පාංශු පැතිකඩක් කියලා
දැන් ලකුණු කරලා ඉවරක් මේක චුට්ටක් ලියා ගන්නවා. අංශු මොකද වෙන්නේ? යට යනකොට මේ ලොකු ගල්ලෙන් තමයි. යනට යනකොට අංශු වල ප්‍රමාණය ලොකු වෙනවද පොඩි වෙලාද? පස්ද ලොකු ගල්ද? ලොකු වෙනවා. ඔව් පහට යනකොට අංශු වල ප්‍රමාණය විශාල වෙනවා. පොළොව යටට යනකොට අංශු වල ප්‍රමාණය විශාල වෙනවා. උඩ තමයි චූටි චූටි හොඳ සියුම් පස්තියේ මේ හැටි ටිකක් අංශු ලොකු යට යනකොට අංශු විශාල වෙනවා. ඒ කියන්නේ පාතට යනකොට අංශු වල ප්‍රමාණය වැඩි වෙනවා. මේකට කියන්නේ පාංශු ප්‍රතිකඩක් පෙත්තක් පස්වල පෙත්තක් කණ්ඩියක් ඩෝසරයකින් කැපුවාම අපිට පේන්නේ පාංශු ප්‍රතිකඩක් තමයි. එහෙනම් ඔතෙන් වාක්‍ය දෙක තුනක් ලියාගමු. හඳලා ඉවරයි නේද? අතීස් වෙනන්නේ නැහැ කවුරුවක්වත්. හරි මායා ඉවරයි. හිමා ඉවරයි. එහෙනම් අනිත් පැය ඉවරයි. සැරලි ඉවරයි. ලොකු දෙයක් නෑ. මතු පිටපස්ස උපපස්ස මව්පාශානේ කොටස් තුන. මේක අපි දැකලා තියෙන මේ තනකොළ සහිත හොඳ සරුපස්ස. මේක එච්චරම සරු නෑ නිසරුයි. හැබැයි ලොකු ශාකවල මුල් මේක යනවා. ලොකු ගස්වල මුල් මේක යනවා. මේක ඇවිල්ලා අඩිය මව්පාශා පස්ස. ලිඳක් කපනවා නම් මේ මිනිස්සු කියන්නේ ගල හම් වෙනකන් කියලා ලිඳ කපන. අඩිය ගලක් තමයි උඹාක් ලින් වල තියෙන්නේ. එහෙනම් ලියාගමු ඔතෙන්ට පසෙහි විවිධ ස්තර. ස්තර කියන්නේ තට්ටු. ස්තර අකුරු බලන්න. අකුරු බලන්න ස්තර. මේ පසේ විවිධ ස්තර නිරූපණය වනසේ. පසේ විවිධ ස්තර නිරූපණය වනසේ ලබාගත් සිරස් කඩක්. ටීචර් සිරස්ද තිරස්ද? මොකද්ද සිරස් කියන්නේ බලන්න. සිරස් තිරස් කියන වචන දෙකේ වෙනස කියන්න මට. සිරස් කියන්නේ කෙලින්, තිරස් කියන්නේ නිකන් පැත්තට වගේ. අපි වචන දෙක බේරගමු. සිරස කියන්නේ මොකද්ද? එලි ඒ තමයි සිරස. මොකක්ද සිරස කියන්නේ? ඔළුව ඔළුවට කියන හොඳ නම සිරස. එතකොට මේම ගත්තාම මේ පැත්තට කියන එකට කියන්නේ සිරස. තිරස. පැත්තට තිරස. මේ පැත්තට තියනවා නම් තිරස හරි. මේ පැත්තට කියන්නේ මොකද්ද? තිරස. තිරස. ඔයගොල්ලෝ මෙයාට මොකද කියන්නේ? මෙයාට මොකද ඔයගොල්ලෝ කියන්නේ? මොකද කියන්නේ? තිරිසන. තිරිසන මේ අතට ඉන්නේ. එතකොට අපි කියන්නේ මේ අතට සිරස. තිරස. තිරිසන මේ පැත්ත සිරස කියන්නේ ඔළුවේ ඉඳලා පාතට. එතකොට මම ගත්තේ පස්වල සිරස් කඩක්ද තිරස් කඩක්ද? සිරස් කඩ. දැන් හරිනේ. එතන මොකක්ද ලිව්වේ? සිරස් කඩක්. ඔළුව පැත්තට සිරස් කඩක්. පාංශු පැතිකඩ නම් වේ. මේ මොකේද බල්ලේ පූසේ කරකෙක් ඈ? බූරුවේ කලියෙක්. ටීචර් ඡේද ආයි කියන්නකෝ. අනේ මාය ආයි කියන්නේ. පසෙහි විවිධ ස්තර නිරූපණය වනසේ ලබාගත් සිරස් කඩක් පාංශු පැතිකඩ නම් වේ.
පාංශු පැති කඩක ඉහළ සිට පහළට යාමේදී අංශු වල ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වේ. විශාල වේ. පාත විශාලය වේ. උඩ ඉඳන පාත. ඊළඟට අපේ මාතෘකාව පාංශු කාදනය. මොකක්ද පාංශු කාදනය කියන්නේ? පස සෝදායම්. පස සෝදායම්. ප්‍රධාන වශයෙන්ම පස සෝදායම්. හැබැයි ඉතින් මෙහෙමයි. වතුරට තමයි විශාල වශයෙන්ම නිරුමි කියනවා වගේ පස හොදාගෙන යන්නේ හුඟක්ම වතුරට. හැබැයි තා සුළු වශයෙන් උනත් සුළඟටත් යන. සුළඟට දූවිලි ගසාගෙන යනවා. එතකොට එහෙම ගොඩක් කල් යනකොට ඒකත් ඉතින් ටිකක් පාංශු කාදනය සිද්ධ වෙනවා. ඊළඟට සත්තු ගිහිල්ලා පොළවේ පස් හාරනවා, වලවල් හාරනවා, නියපොතු වලින් හාරනවා, අං වලින් කණ්ඩි කඩනවා, දල වලින් කණ්ඩි කඩනවා. ඒ වගේ වෙලාවල් වලුත් පාංශු කාදනය වෙනවා. ටීචර් හොනේ ඔව් ඒ වගේ අලි එහෙමනේ කරන්නේ දල වලින් අනිනවා. ගස් කලවල ගන්නවා. ඒකවලත් පාංශු කාදනය සිද්ධ වෙනවා. ඒ නිසා පාංශු කාදනය සිද්ධ වෙනවා වතුර මගින්. ප්‍රධානයි වතුර නිරුණි කිව්වා වගේ. ජලය මගින් ප්‍රධාන වශයෙන් සුළඟයි සත්තුයි මගිනුත් යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා. එතකොට අපි ඒවට කියනවා පාංශු කාදන කාරක කියලා. ඒගොල්ලෝ තමයි හේතු වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? පස් තියෙන තැනින් අයින් වෙලා යනවා. ඒකට කියන්නේ පාංශු කාදනය කියලා. පස් තියෙන තැනින් අයින් වෙලා යන එක පාංශු කාදනය. කවුද දායක වෙන්නේ? නිකම් අයින් වෙන්නේ වතුරට හොදාගෙන යනවා. උලංගින් ගසාගෙන යනවා වියලි පැතිවල නම් හරියට වියලි පැතිවල. ඔය සෙනාරිලාගේ පැත්තේම වෙන්නේ දූවිලියට ගසාගෙන යනවා උලඟට. ඒතර වහින පැතිවල වෙන්නේ අපේ පැතිවල වෙන්නේ හොදාගෙන යනවා. සත්තු ඉතින් කොහෙද ඉන්නවා? කෝබි ගුල් හරනවා. අන්නිය ඔය දැකලා දෙන බල්ලෝ නිකන් කිසි වැඩක් නැතුව පස්සාරන. පිල් හදනවා ඔය වගේ වැඩ කරන. එතකොට පාංශු කාදනය සිද්ධ වෙනවා. එතකොට අපි ලියමු එනම් පාංශු කාදන කාරක. පාංශු කාදන කාරක. මැඩම් කාන්තාරවල පාංශු කාදනය වෙන්නේ සුළඟින් නේද? අන්න හරි. කාන්තාරවල උලඟින් වෙන්නේ. එයාට කියනවා කාන්තාරවල උලන් එනකොට වැලි ගසාගෙන යනවා. ඒවට කියනවා වැලි කුණාටු කියලා. ඔන්න නමෙන්ම හිතාගන්න මොකද්ද වෙන්නේ කියලා. වැලි ගොඩාක් ගසාගෙන යනවා. ඒකට කියනවා වැලි කුණාටු. පාංශු කාදන කාරක. එක ජලය තුන සම. අකුරු බලලා ලියන්න මෙතන මේ දශු පාංශු කාදනි සුළඟේ අකුරු හදා ගන්න ඕන.
අලුත් වචනයක් අහුණා මම කොහොමද අකුරු දානවා ඒ නිසා හිතලා ලියන්න නැතුව බෝඩ් එක බලලා ලියා ගන්න. බෝඩ් එක ඉරතුරුවම බෝඩ් එක දිහා බලන්න ඕනේ. දැන් අපි ලියාගමු බලන්න මොකක්ද අර්ථ දැක්වීම කියලා. මතු පිටපස ටීචර් තාම මේක ලියනවා. හරි ටීචර්. අනිත් එක ලස්සනම අකුරු ලියන්න ඕනේ. හරි? අපිට කිසි කලබලයක් හදිසියක් නෑ. මොකද බෙල්ලෙක් ගහයි කියලා. ලස්සන අකුරු ලියන්න. සටහන් පොත් ලස්සනවට තියාගන්න. අම්මලාට කියලා පාට පෑනක් දෙකක් ගන්න. සතු වැර වෙන ඕන පාටක් පාවිච්චි කරන්න. සතු ටීචර්ලට කියන්නකෝ. අනිත් ඕන පාටකින් ලස්සනවට සටහන් පොත් තියාගන්න. දැන් ඔයගොල්ලෝ අච්චි පොතුත් එහෙම. ඉතින් අපි ඉගෙන ගන්න කාලේ තනි කර කළු සුදු පොත්. දැන් එහෙම නෙවෙයි දැන් පාට දාලා සමනල වර්ණනේ ලස්සනට පොත් දාලා තියෙනවා. ඔයගොල්ලෝ සටහන් ලියනකොට ඔයගොල්ලන්ට ඕන පාටකින් ලියන්න. ලස්සනට ලියන්න. ගහක් අදිනකොට කොළ පාටින් අදිනවා. කරලා වැඩේ කරගෙන යන්න. ඒකට යන්න ඕන. මේ ඉන්නෙහා වැඩක් නැහැ. මෙච්චරත් මහන්සි වෙලා. දැන් මේ නේද? ටීවී බලන්නත් නැහැ නේ. ප්‍රවෘත්ති අහන්නත් නැහැ. මෙච්චරත් මේ කැපවීමක් දීලා අනිවාර්යෙන් ගන්න ඕනේ ඒක. මහ කලක් නැහැ. ඉතින් දැන් 8 9 10 11. හරි. එතකොට අපි දැන් පාංශු කාදනය ගැන ලියුවේ මොකක්ද කියලා මතු පිටපස් කොහොමද මතු පිටපස් යන්නේ මතු පිටපස් මෙන්න මේ සාධක තුන හේතු කොටගෙන ඉවත් වෙලා යනවා නම් අපි ඒකට කියන්නේ පාංශු කාදනය. ගම් වතුරට යනවා උලකට ගසාගෙන යනවා සත්තු ඉතින් මේ ඔය හරක් එහෙම ගියාම පස් බුරුල් වෙලා ඊට පස්සේ වැස්සාම හොදගෙන යනවා. එතකොට අපි ඒක තමයි ලියන්නේ. එහෙනම් ලියාගමු. මතු පිටපස ජලය සුළඟ හා සතුන් ජලයේ සුළඟ හා සතුන් වැනි කාරක මගින් ඉවත් වී යාම පාංශු කාදනය නම් ඉවත් වී යාම පාංශු කාදනය නම් වේ. මාතෘකාව නම් වේ. පාංශු කාදනය නම් වේ. හරි ටීචර්. හරි. දැන් මට අතවසලා කියන්න ඕගොල්ලෝ මේවා දැක්ක තැන් පාංශු කාදනය වෙන තැන් කොහෙද දැක්කේ? උදාහරණ ලියන්න කියන්න බලන්න. බෑවුම් අන්න හරිය නිලුනි. බෑවුම් වල වැස්සට පස් හොදාගෙන යනවා. බොර වතුර ඇති වෙන්නේ. ටීචර් මැඩම් නායයන් වල ආප්පච්චි නායයන් වලදී කඩාගෙන යනවා පාස් අම්මෝ එන තට්ටු යන්නේ ලේසි නෑ. මුහුදු වල කඳු වල මුහුද වෙරළ වැදිලා මුහුදු වෙරළේ මේ රැල්ල ඇවිල්ලා වෙරළේ වැදිලා අපි ඔකට කියනවා වෙරළ කාදනය වෙනවා. සමහර තැන්වල බීච් එකේ මොකෝ කරලා තියෙන වෙරළ කාදනය වෙන එක වළක්වන්න. ගල් දාලා තින්නේ. අම්මෝ මෙන්න මේ සයිස් විශාල ගල් වෙරළ දිගේට දාලා තියෙනවා. දැන් එතකොට කාදනය මැඩම් වෙන්නේ තව අර කඩොලාන ශාක එහෙම හිටුවා. කඩලාන ශාක තියෙන තැන් වල කාදනය වෙන්නේ. ගල් දාලා තියෙනකොට කාදනය වෙන්නේ. එතකොට තව කොහෙද කාදනය ගම් වතුරේ හිමාලය පාර කාදනය වෙන හැටි කියන්නේ මේ දවස්වල වැස්සට පාර හදනවා. ඒ කියන්නේ සංවර්ධන කටයුතු. සංවර්ධන කටයුතු වලට ඩෝසර් දානවා කටයුතු හොඳයි.
ඩෝසර් දාලා පස් කණ්ඩි කපනවා පස් තල්ලු කරගෙන යනවා එතකොට වැස්සක් ආවම තෙතීම ඔව් සමුද්‍ර කාදනය කියන්නේ වෙරළ කාදනය වෙනවා එතකොට සංවර්ධන කටයුතු සහ වගා කටයුතු වලදී පාංශු කාදනය වෙනවා ඊළඟට සත්තුන්ගේ අපි කිව්වේ සත්තු ගිහිල්ලා කණ්ඩි කඩනවා ගහන දල ගහන කුරවල පස් මුරුල් කරනවා හරක් එහෙම ගියාම ඊළඟට ඔය බල්ලෝ උනත් ඉතින් හාරනවා පස් එතකොට අපි ඒ ටික දැන් ලියන්නයි හදන්නේ. ඒතර ලියාගමු පාංශු කාදනයේ සිදුවන ආකාර. පාංශු කාදනයේ සිදුවන ආකාර කියලා. ඉලක්කම් දාලා ටිකක් ලියමු. පාංශු කාදනයේ සිදුවන මැඩම් පාංශුකාදනය සිදුවන අවස්ථා නෙවෙයිද? අවස්ථා කියලා ලිව්වත් කමක් නැහැ. පාංශු කාදනයේ සිදුවන අවස්ථා එහෙම නැත්නම් උදාහරණ කිව්වත් කමක් නැහැ. පාංශු කාදනයේ සිදුවන අවස්ථා එහෙම නැත්නම් උදාහරණ. එතකොට අපි මේ දැක්ක තැන් ලියන්නේ. කොහෙද පාංශු කාදනය වුනේ? 1 वर्षा जलයට පස්සේ දී යාම් वर्षा जलයට පස්සේ දී යාම් වරහන් ඇතුලේ අපිට ලියන්න පුළුවන් නාය යාම නාය යන්නේ ඉතින් वर्षा जलයට පස්සේ දී යාමේ ප්‍රතිඵලයක් හැටියට තමයි 2 මුහුදු රළ මගින් වෙරළ කහදනය වේ. මුහුදු රළ මගින් වෙරළ කහදනය වේ. ඊළඟට 3 වියලි කාලයට පායන කාලයට වියලි කාලයට සුළඟ මගින් වියලි කාලයට සුළඟ මගින් පස් ගසාගෙන යාම වරහන් ඇතුලේ ලියාගෙන කාන්තාරවල ඒ වැඩේ තමයි වෙන්නේ ඊළඟ 4 වගා කටයුතු හා සංවර්ධන කටයුතු වගා කටයුතු හා සංවර්ධන කටයුතු වලදී වගා කටයුතු හා සංවර්ධන කටයුතු වලදී පාංශු කාදනය වේ. ඊළඟ අන්තිම 5 සතුන්ගේ
සතුන්ගේ පාද පාද අං සතුන්ගේ පාද අං දල හා කුරවල දැවටි පස ඉවත් තියා පාදං කුර හරක්ට එහෙම තියෙන කුරවල දැවටි පස් ඉවත් තියා मैडम नॉय है නාය අපි වර්ෂා ජලයේ ඒක මුලින් ලිව්වා ටීචර්. ඔව් වර්ෂා ජලයට ලිව්වනේ නායයාම පාංශු කාදනේ හොඳයිද නෑ. නෑ දැන් ඕගොල්ලන්ගේ ගෙවල් හදලා තියෙන්නේ කොච්චරක් පොළව හාරලාද අපි දැකලා තියෙනවා අත්තිවාරම් දානවා ගෙවල් නේද ගෙවල් අත්තිවාරම් දානවා අපි දැකලා තියෙනවා කොච්චරක් පොළව හාරනවද මේකෙන් එක මේකෙන් එකක් හදයි තට්ටු දෙකක දාලා බේසවල් දානවා නම් නැත්නම් අත්තිවාරමක් මෙන්න මෙච්ච විතර නේද හාරන්නේ මේ මෙච්චරක් විතර කාණුවක් නේද අත්තිවාරම කියලා හාරන්නේ මෙච්චර විතර කාණුවක් හාරගෙන ගල් දාන්නේ බාසුන් නැලා ඔව්. ඔව් එතකොට මේ පොළවේ උස දැන් මේක උඩ තමයි ගේ තියෙන්නේ මේ විතර අත්තිවාරම එතකොට මේ ඕගොල්ලන්ගේ ගේ දැන් තියෙන්නේ මේ පොළොව මට්ටම නා මේ පොළොව මට්ටමේ ඉඳලා මෙන්න මෙච්චරකින් තමයි ගල් දාලා ගේ හදලා තියෙන්නේ. මේක එළියහරක් නෑනේ අත්තිවාරම්. එතකොට මේක උඩ තමයි ඔයගොල්ලෝ ගේ හදාගෙන ඉන්නේ දැන්. හරි? දැන් පාංශු කාදනය වෙලා ඔයගොල්ලන්ගේ ඉඩමෙන් අඩි දෙකක් හොදාගෙන ගියොත් මොකද වෙන්නේ? අඩි දෙකක් හොදාගෙන කඩාගෙන වැටෙනවා අඩි දෙකක් හොදාගෙන ගියොත් ගේ නෑ. කොහෙද තියෙන්නේ මේක අඩි? මේ පොළොව හොදාගෙන යනවා. ඒ නිසා පාංශු කාදනය වෙනකොට මේ ගොඩනැගිලි ඔක්කොම ඉවරයි. ගොඩනැගිලි ඔක්කොම කඩා වැටෙනවා. පාංශු කාදනය හරියට උනොත් ඒ නිසා පාංශු කාදනය හොඳ නෑ. කොහොමද වළක්ව ගන්න? මාතෘකාව ලියාගමු පාංශු කාදනය අවම කිරීම. පාංශු කාදනය වළක්වන්න නම් හම්බ වෙන්නේ නෑ. හැබැයි පාංශු කාදනය අවම කරන්න පුළුවන්. ලියාගමු පාංශු කාදනය අවම කිරීම. පස් පිඩලි කියන්නේ පිඩලි ඇල්ලීම පිඩලි අල්ලනවා. පිඩලි ගල්වැටි දැමීම. ගල්ලටි දානවා. තේ ඉඩම් වලට එහෙමනේ කරන්නේ. නැත්තම් මුළු ඉඩමම හොදාගෙන යනවා. ගල්ලටි දානවා. ආයේ වැලි කොට්ට දැමීම කාණු කැපීම. ඊට වැලි කොට්ට දැමීම වෙල් කොට දාන්න පුළුවන්. ආයේ ඊට මාතෘකාවක්ද මාතෘකාව ලියා ගන්න. පාංශු කාදනය අවම කිරීම. පාංශු කාදනය වළක්වන්න නම් හම්බ වෙන්නේ නැහැ. පාංශු කාදනය වළක්වන්න නම් ඉතින් මුළු පෘථිවියම ටයිල් කරන්න වෙයි. නැද්ද? පාංශු කාදනය අවම කිරීම අවම කරනවා කියන්නේ අඩුම කරන. පාංශු කාදනය අවම කිරීම. හරි ටීචර් එක අපි ඔයගොල්ලෝ කියපුවා ලියන්නේ එක පිඩලි ඇල්ලීම. පිඩලි ඇල්ලනවා. ඒක ගල් ඇටි දැමීම.
පිටෙලි ඇල්ලීම, ගල් වැටි දැමීම. කාණු කැපීම. ආවරණ වගා යෙදී. ආවරණ වගා. ආවරණ ආවරණ වගා. රබර් වල එහෙම දාන්නේ ආවරණ වගා. රබර් ඉතින් සුද්ධ කරන්නේ නැහනේ. ආවරණ වගා දැමීම. මේ තව එකක් කරනවා මෙන්න මෙහෙම වැඩක් මේ බලන්න. මේක ගස් පේලියක් හිටවන. පිටණියක් කියමු වටේ ගස් පේලියක් හිටවන. දැන් උලන් ආවට මේ උලන් ආවට පාංශු කාදනය වෙන්නේ මේ මුළු ගිහිල්ලා එහෙම පාංශු කාදනය වෙන්නේ නැහැ. උලංගින් වෙන එක විශේෂයෙන් වැළැක්වෙනවා. මේව ගස් පේලියක් හිටවන එකට කියනවා වා කඩනයේදී වා කඩනයේදී කියනවා. එතකොට උලංගින් පස්ස හොදගෙන යන්නේ. ගස් පේලියක් සිටුවීම. ඊළඟ එක දාලා ලියන වා කඩන මේ බාන ඉල්ලී වෙහි වා කියලා ඒවා ඉරක් ගහුවා කඩන. වාතයේ වේගය කඩනවා. වා කඩනයේදී වා කඩන කියන්නේ ගස් පේලියක් සිටුවීම. ටීචර් හෙල්මලු ක්‍රමයට ලියදීම ලියදි හෙල්මලු ක්‍රමය කියන්නේ. හෙල්මලු ක්‍රමය බලන්න නම් යන්න ඕනේ නුවර එළිය ඔය යන්න ඕනේ. මොකද හෙල්මලු ක්‍රමය කියන්නේ? කියනවාද කවුරුහරි හෙල්මලු ක්‍රමය කියලා? මොකද්ද කියලා? ඒක කඳුනේ තියෙන මේ බලන්න මේ කන්ද. දැන් ඔන්න මෙතනින් මේ කොටසක් මේව කපලා ගන්න. මෙතනින් කොටසක් මේව කපන්න. මෙතනින් ඕම කපන්න. කපලා මේකේ වගා කරන. එතකොට කන්ද වටේම මෙහෙම වගාව තියෙන. මෙතන ඕම තියෙන. මෙතන ඕම තියෙන. එතන මේ කුඹුරු එහෙම වගා කරන අච්චුපතේ දාලා තියෙන ලස්සන රූපයක් පිටු අංක 72 ටීචර් 72 පිටු අංක 72. එතන මේ කඳු වල වගා කරන. හෙල්මලු කරන. එතන වගා කරන. කැලිය වගා කරන. ඒ විදිහට කන්දේ වගා කරන ක්‍රමයක් නෙවෙයි. කොටසක් ලෙවල් කරලා අරගෙන වගා කරනවා. ඒකට කියනවා හෙල්මලු ක්‍රමය කියලා. ඒතර අන්තිමක ලියාගමු හෙල්මලු ක්‍රමයට ලියදි සකස් කිරීම. මේ විදිහට කුඹුරු තමයි බොහෝ විට වගා කරන්නේ. නුවරඑළි ඔය මහා නුවර ට්‍රිප් ගියාම බලන්න හෙල්මලු ක්‍රමයට කුඹුරු වගා කරලා තියෙන හැටි. කඳු වල ලියදි හදලා ගොයන් එහෙම ඉහිනවා. මේ ගොයන් වගා කරනවා. මේ වගා කරනවා. හෙල්මලු ක්‍රමයට ලියදි සකස් කිරීම. දැන් අපිට විනාඩි 25ක් තියෙනවා අපි හදන්නේ අභ්‍යාස ටික කතා කරන්න. පිටු අංක 60 හෙල්මලු වගා කිරීම. හෙල්මලු ක්‍රමය බලන්න නම් යන්න ඕනේ කඳුරට. දැන් ওই කොවිඩ් ඉවරනවා යන්නේ ඉතින් නුවර එළිය මහා නුවර ඕවැ ගියාම හෙල්මලු ක්‍රමය දැකගත්තා. දැන් 73 වෙනි පිටුවේ තියෙන අභ්‍යාස කරලා ගන්න 73 පළවෙනි ප්‍රශ්නේ කියවන්නේ අභිෂේක්.
වගාවට වඩාත් සුදුසු පස කුමක්ද? මැටි පස, වැලි පස, ලෝම පස, බොරළු පස. උත්තරේ කියන්න නිකිණි හිරන්‍යා. මැටි පස. වගාවට වඩා ලෝම පස. ඔජිත ප්‍රශ්නේ උත්තරේ දෙකම කියන්න. දෙවැනි ප්‍රශ්නයද මැඩම්? නෑ පළවෙනි එක ප්‍රශ්නේ උත්තරේ. වගාවට වඩා සුදුසු පස කුමක්ද? මැටි පස, වැලි පස, ලෝම පස, බොරළු පස. ලෝම පස. ඔව් ලෝම පස. වගාවට වඩා සුදුසු පස කුමක්ද? ලෝම පස. අපි යනවා දෙවැනි ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නේ කියවන්නේ ඉමායා. පසෙහි සංඝටකයක් සංඝටක වන්නේ 1 වාතය 2 ජලය 3 khනිජ 4 ඉහත සියල්ලම. ඉහත සියල්ලම ඉහත සියල්ලම. පසේ සංඝටක වන්නේ වාතය, ජලය, khනිජ, ඉහත සියල්ලම. එතකොට උත්තරේ ඉහත සියල්ලම. උත්තරේ ලියනකොට ඉහත සියල්ලම කියලා ලියන්න එපා ඉතින්. උත්තරේ ලියනකොට ලියා ගන්න වාතය, ජලය, khනිජ කියලා. දැන් දෙවැනි ලොකු ප්‍රශ්නේ. වචන 4ක් දීලා තියෙනවා. ඡේදයේ හිස්තැන් පුරවන්න තමයි තියෙන්නේ. කවුද ඡේදයේ කියවන්නේ කැමති කෙනෙක් අත උස්සන්න. උත්තර එපා. නිකන් ඡේදේ කියවන්න. උත්තර පස්සේ හොයාගමු. අත උස්සන්න. නිලුනි අත ඉස්සුවා. නිලුනි කියවන්න ඡේදයේ උත්තර එපා නිලුනි. හිස්තැන් තියතිය කියවන්න. පෘථිවි කබලෙහි ජීවීන්ට අතිශයින්ම වැදගත් කොටස වන්නේ පසයි. ජීර්ණය වීමෙන් පස නිර්මාණය වේ. විවිධ ස්ථානවල පසෙහි වැලි හිස්තැනක් හා මැටි අංශු අන්තර්ගත ප්‍රමාණ විවිධ වේ. එම අංශ සංයුතිය සැලකිල්ලට ගනිමින් මැටි පස, වැලි පස හා හිස්තැනක් වශයෙන් ප්‍රධාන ආකාර 3ක් යටතේ පස් වර්ගීකරණය කරනු ලැබේ. පසෙහි අඩංගු ජලය රඳවා ගන්නා කාබනික නොවන සංඝටකය හිස්තැනක් වේ. පසෙහි අඩංගු කාබනික ද්‍රව්‍ය හිස්තැනක් නම් වේ. උත්තර දීලා තියෙනවා හියුමස්, මැටි, පාෂාණ, ලෝම පස, බ්‍රොන් මඩ කිය. පෘථිවි කබලේ ජීවීන්ට අතිශයින්ම වැදගත් කොටස වන්නේ පසයි. මොකද්ද පළවෙනි හිස්තැනට? මොනවා ජීර්ණය වීමෙන්ද පස හැදෙන්නේ? පස හැදෙන්නේ පාෂාණ ජීර්ණය වීම. එතකොට පාෂාණ ජීර්ණය වීමෙන් පස නිර්මාණය. මැඩම් මැටි පාෂාණද? නෑ මැටි කියලා කමාවක් දාගන්න. ඒතර කමාව වැදිලා නෑ. මැටි කියලා කමාවක්. ඔව් මැටි කියලා කමාවක් තියෙනවා. සමහර පොත්වල කමාව නෑ. අපේ වේ තියෙනවා. ඒක තමයි. මැටි එකක් පාෂාණ එකක්. ඒ ඊළඟ මුද්‍රණේ එක හදලා තියෙන්නේ. අර පරණ පොත්වල ඒ කමාව වැදිලා නෑ. මැටි එකක් පාෂාණ එකක් කොයිද? හරිනේ. පාෂාණ කියන්නේ ගල්. පාෂාණ ජීර්ණය වීමෙන් පස නිර්මාණය වේ. පස් හැදෙන්නේ ගල් ජීර්ණය වෙලා. විවිධ ස්ථානවල පසෙහි වැලි රොන් මඩ අන්න ඉමාය. ඒ වාක්‍ය කියවන ඊස්තන පුරවල විවිධ ස්ථානවල පසෙහි වැලි රොන් මඩ හා මැටි අංශු අන්තර්ගත ප්‍රමාණය විවිධ වේ. හරියට හරි. එම අංශු සංයුතිය සැලකිල්ලට ගනිමින් මැටි පස, වැලි පස හා ලෝම පස. අන්න සෙනලි. ඒ වාක්‍ය සම්පූර්ණයෙන් කියවන සෙනලි. උත්තරේ දාලා. එම සංයුතිය සැලකිල්ලට ගනිමින් මැටි පස, වැලි පස හා ලෝම පස වශයෙන් ප්‍රධාන ආකාර 3ක් යටතේ පස් වර්ගීකරණය කරනු ලැබේ.
හරියට හරි. ඊළඟ වාක්‍ය. පස්සෙහි අඩංගු ජලය රඳවා ගන්නා කාබනික නොවන සංඝටකය. කාබනික නොවන සංඝටකය. කාබනික නොවන සංඝටකයේ මැටි වේ. පස්සෙහි අඩංගු කාබනික ද්‍රව්‍ය humus. හියෝමස් හිමායයි වාක්‍ය කියන්නේ. පසෙහි අඩංගු කාබනික ද්‍රව්‍ය humus නම් වේ. හරි. කාටද පුළුවන් මුළු ඡේදෙම කියවන්න? අත උසන් මුළු ඡේදෙම හිස්තැන් ටික ඔක්කොම ෆිල් කරලා කියවන්න. ඔජිත කියවන්න ඔජිත ඡේදෙම. පෘථිවි කබලෙහි ජීවීන්ට අතිශයින්ම වැදගත් කොටස වන්නේ පසයි. පාෂාණ ජීර්ණය වීමෙන් පස නිර්මාණය වේ. විවිධ ස්ථානවල පසෙහි වැලි, රොම්මඩ හා මැටි අංශු අන්තර්ගත ප්‍රමාණ විවිධ වේ. එම අංශු සංයුතිය සැලකිල්ලට ගනිමින් මැටි පස, වැලි පස හා ලෝම පස වශයෙන් ප්‍රධාන ආකාර 3ක් යටතේ පස් වර්ගීකරණය කරනු ලැබේ. පසෙහි අඩංගු ජලය රඳවා ගන්නා කාබනික නොවන සංඝටකය මැටි වේ. පසෙහි අඩංගු කාබනික ද්‍රව්‍ය හියුමස් නම් වේ. හරියට හරි. කවිඳු කේශානුත් අත ඉස්සුව කියන්නේ පුතත් කියන්නේ. කවිඳු කේශාන් ඡේදෙම කියන්නේ. අත ඉස්සුව නේද ඔයා? පෘථිවි කබලෙහි ජීවීන්ට අතිශයින්ම වැදගත් කොටස වන්නේ පසයි. පාෂාණ ජීර්ණය වීමෙන් පස නිර්මාණය වේ. විවිධ ස්ථානවල පසෙහි වැලි, රොන්මඩ හා මැටි අංශු අන්තර්ගත ප්‍රමාණ විවිධ වේ. එම අංශු සංයුතය සැලකිල්ලට ගනිමින් මැටි පස, වැලි පස හා ලෝම පස වශයෙන් ප්‍රධාන ආකාර 3ක් යටතේ පස් වර්ගීකරණය කරනු ලැබේ. පසෙහි අඩංගු ජලය රඳවා ගන්නා කාබනික නොවන සංඝටකයේ මැටි වේ. පසෙහි අඩංගු කාබනික ද්‍රව්‍ය හියුමස් නම් වේ. හරියට හරි එක දැන් කරගන්න පුළුවන්. ඊට පස්සේ පහත දැක්වෙන ලැයිස්තුවෙන් වචන තෝරා සංකල්ප සිතියම සම්පූර්ණ කරන්න. වැලිපස, මැටි, පාංශු ජීවීන්, මතු පිටපස, පාංශු ජලය, කාබනික ද්‍රව්‍ය, මව්පාෂාණි, වැලි, ලෝමපස, මැටිපස, රොන්මඩ, උපපස. ඒ වචන ටික දාලා සංකල්ප සිතියම කියලා කියන්නේ මේ හා පැත්තට බෝල එකක් තියෙන්නේ. මෙන්න මේ එතන එකක් තියෙන්නේ බෝල එක. අන්න ඒකට තමයි සංකල්ප සිතියම කියන්නේ. මැද්දේ තියෙන්නේ පස. දැන් පැන්සලක් අරන් බලන්න පොඩි උත්සාහයක් කරලා එහා පැත්තේ උත්තර ටිකක් තියෙනවා. ඒ උත්තර වලින් දාන්නයි තියෙන්නේ. එතකොට පස පැන්සලක් අරන් බලන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් විනාඩියක් දෙකක් අරන් බලන්න. වැලිපස, මැටිපස, මතු පිටපස. පස් වර්ග තුන කියන එකද මායා? මැටි පස, ඔව් ටීචර්. ලෝම පස, වැලි පස. ඔජිත මොකද්ද කියන්නේ? මැටි පස දෙපැත්ත දෙක කියන්නේ? ලෝම පස, වැලි පස. එහෙම හරි. පස් වර්ග තුනකී වැලි පස, මැටි පස, ලෝම පස උඩම එක. පස් වර්ග තුනකී වැලි පස, මැටි පස, ලෝම පස. පස් වර්ග තුනකී වැලි පස, මැටි පස, ලෝම පස. ඊට පස්සේ අපි බලමු යටම පස සෑදී ඇති සංඝටක. පස සෑදී ඇති සංඝටක. පාංශු ජීවීන්, පාංශු ජලය, පාංශු කාබනික ජලය. ද්‍රව්‍ය, ඔව් අපිට හිස්තැන් තුනක් තියෙනවා. පාංශු khනිජ තියෙනවා. පාංශු වාතය තියෙනවා. මොනේ ලියන්න පුළුවන් අපිට? පාංශු ජීවීන්, පාංශු ජලය, කාබනික ද්‍රව්‍ය, පාංශු ජලය ලියන්න පුළුවන්. පාංශු ජීවීන් ලියන්න පුළුවන්. කාබනික කාබනික ද්‍රව්‍ය ලියන්නත් පුළුවන්. එතකොට පහම කියන්න ඕජිත. පාංශු khනිජ, පාංශු ජීවීන්, පාංශු වාතය,
පාංශු ජලය කාබනික ද්‍රව්‍ය. හරියට හරි. උඩයි යටයි හරි. දැන් අපි බලමු දකුණු අත පැත්ත. පස බෙදිය හැකි ස්තර වන්නේ මතු පිටපස උපපස මතු පිටපස. මව් පාෂාණය. මත පිටපස උපපස මව් පාෂාණය. වම් පැත්ත වම් පැත්තේ 3 අංශු වල ප්‍රමාණය අනුව අපි පටන් ගත්ත පාඩම ඔතනින් රූපයක් ඇඳලා ඇති. වැලි අංශු මැටි අංශු රොන් මඩ හරියට හරි. නිලුනි කියනවා වැලි මැටි රොන් මඩ. පොඩිම රොන් මඩ මැටි වැලි. දැන් උත්තර ටික ඔක්කොම හරිද? ඔක්කොම උත්තර හරිද? හරි ටීචර්. එහෙනම් අපි යනවා 4 වෙනි ප්‍රශ්නෙට. ටීචර් වම් පැත්තේ 3ට එන්නේ මොකද්ද? වම් පැත්තේ 3ට එන්නේ මොකද්ද කියන්නේ? වැලි වැලි මැටි රොන් මඩ. රොන් මඩ වැලි මැටි රොන් රොන් මඩ. මඩ. තව අහගන්න ඒවා තියෙනවා නම් අහන්න ප්‍රශ්න. දකුණු අත පැත්ත එක ඈ දකුණු පැත්තේ දකුණු පැත්තේ 3 කියන්නේ මතු පිටපස උපපස මව් පාෂාණය. පිටපස උපපස මව් පාෂාණ. මත පිටපස උපපස මව් පාෂාණය. තව ලියා ගන්න බැරි වුණේ ඒවා අහන්න. හරිද? ඔක්කොම ටික හරිද? අපි ආපහු බලමු පොඩ්ඩක්. පස් වර්ග 3 ඔජිත. වැලිපස මැටිපස ලෝමපස. වැලිපස මැටිපස ලෝමපස. පස සෑදී ඇති සංඝටක ඔජිත. පාංශු කනිජ පාංශු ජීවීන් පාංශු වාතය පාංශු ජලය කාබනික ද්‍රව්‍ය. දකුණු පැත්ත. පස බෙදිය හැකි ස්තර වන්නේ කවිඳු කේෂාන්. මතු පිටපස උපපස මව් පාෂාණ. හරියට හරි හිමායා. හිමායා දකුණු පැත්තත් ඔහොම කියන්නේ. වැලි මැටි රොන් මඩ. වැලි මැටි රොන් මඩ. දැන් හරිද ඔක්කොමලා? හරි. ලස්සනට කරන්න ඕනේ ආ. ගෙදර වැඩ හොඳට මේසෙට පුටුව තියලා වාඩි වෙලා ටීවී බලන ගමන් නෙවෙයි. මේසෙට පුටුව තියලා වාඩි වෙලා පෑන් පැන්සල් ටික ළඟට අරගෙන අඩි රූල් ළඟට අරගෙන පාට පෑන් ටීචර් මේක පිටු දෙකක කරන්නද? ඔව් මදින කරන්න නැත්තම් නේ ඊට මදි නේද ලියන්න ඔව් ඔක්කොම. ටීචර්. ඔව් එහෙම නැත්තම් පිටුව කරා දැම්මොත් ඒත් බෑනේ. ඒත් මදි ටීචර්. ඔව් ලස්සනට කරන්න. හරි. හත ලස්සන අකුරු ලියන්න ඕනේ. එහෙම මෙන් ගහලා දාන්නේ නැහැ. මට ෆොටෝ එකක් එවන්න හෝම්වර්ක් කරලා. 4 වෙනි ප්‍රශ්නේ. ගැඩවිලා ගොවියාගේ මිතුරෙකි. මෙම ප්‍රකාශනයෙන් කියවෙන අදහස ඔබේ වචනයෙන් ලියන්න. ගැඩවිලා ගොවියාගේ යාළුවෙකි. ගොවියාට පස සාරවත් කර දෙන නිසා ගොවියාට පස සාරවත් කරලා දෙනවා, පස වාතනය කරලා දෙනවා. ඒ නිසා ගොවියාගේ මිතුරේ පස වාතනය කිරීම හා පස සරු කිරීම, පස බුරුල් කිරීම සිදු කරන ගැඩවිලා. ඒ නිසා පස සරු වෙනවා. ගොවියට ඕනේ සරු පසක් නේ වගා කටයුතු කරගන්න. ඒ නිසා ඒ ටික ගලපලා ලියන්න. අන්තිම ප්‍රශ්නේ. කියවන්නේ ඉමාය. පාංශු කාදනය වැළකීම සඳහා යොදා ගන්නා ක්‍රියාමාර්ග 4ක් සඳහන් කරන්න. උස්සන එක එක 4 දෙනෙක් කියන්න. සරලි කියන්න. වා කන්න යෙදීම. වා කඩන යෙදීම කියන්නේ ගස් පේලියක් හිටවනවා. මේ ගැලැක්සි කියලා ඉන්නේ රශ්මි නේද? කණු කැපීම. රශ්මි කියන්න. රශ්මි නෙමෙයි දුෂ්‍යන්ත. ඈ දුෂ්‍යන්ත.
පණිවිඩ කියන්නේ එකක්. වාකඩනේ යෙදීම. පිඩලිය ඇල්ලීම. පිටලිය ඇල්ලීම. ඉමායා. කාණු හෙල්මලු ක්‍රමයට ලියදී සකස් කිරීම. එල්මාලු ක්‍රමයට ලියදී සකස් කිරීම. තව අත උසන් ඉන්නයි කියන්න. ආවරණ වගා යෙදීම. සමෝච්ච කාණු කැපීම. සමෝච්ච රේඛානුව කාණු කැපීම. අපි සමෝච්ච ක්‍රමයට වගාව සකස් කිරීම. සමෝච්ච ක්‍රමයට වගාව සකස් කිරීම. අපි තේ ඉඩම් වල ඔය වැඩේ කරනවා. රවුමට වැවුමට හරස්ස ගල් වැටි බැඳීම. කල්ලටි බැඳීම. හරි. දැන් එතකොට අපි මේ පාඩම ඉවරයි. අභ්‍යාසත් කරා. ඊළඟට අපි යනවා. ඊළඟ දවසේ ආය කවදද අපි හම්බෙන්නේ 27 වෙනි බ්‍රහස්පතින්දා බලය හා චලිතය පටන් ගන්නවා. වාර්තුවට කලින් මේක ඉවර කරගන්න එපා. වාර විභාගෙට මේ ඔක්කොම දාන්න. එහෙනම් නැවතුවා ආයිබෝවන්. ප්‍රශ්න අහනවද? ආයිබෝවන් ප්‍රශ්න මොනවා හරි අහන්න තියෙනවද? ආයිබෝවන් මැඩම්. ආයිබෝවන් ආයිබෝවන් good night. සරණයි good night teacher